ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පරිච්ඡේද කීපයකින්ම විෂය නිර්දේශයේ වැදගත්ම ඒකකය වන කළමනාකරණයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න ගණනාවක්ම සාකච්ඡා කළා. විශේෂයෙන්ම පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළව එනම් වාස්තික ප්‍රශ්න පත්‍රයට අදාළව බහුවර්ණ තේරීම් වර්ගයේ ප්‍රශ්නයට තියෙන බහුවර්ණ ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කළා. අපි අද පරිච්ඡේදෙනු තවදුරටත් පහුගිය විභාග ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරලා ඊට අමතරව ආදර්ශ ප්‍රශ්න නැත්නම් ලබන අවුරුදු වලට අනුමාන කරලා මම විසින් බොහොම කැප වෙලා කරපු ප්‍රශ්න කීපයකුත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සාකච්ඡාවට පෙර හැමදාමත් කියන දේ මට අදත් මතක් කරන්න වෙනවා. දැන් මේ ඩීප් এডুকেෂන් පාඨමාලා අකණ්ඩව පරිශීලනය කරන දරුවෝ දන්නවා මම කියන්න හදන එක. ඒක හැමදාම නෙවෙයි මතු අනාගතේ කියන්න වෙනවා. මොකද ඒ තරම්ම ළමයි වරද්ද ගන්න තරම්. මොකක්ද BS පේපර් එකේ දෙවන ප්‍රශ්න පත්‍රය නම් ව්‍යුහගත. ඒ කියන්නේ දීර්ඝ පිළිතුරු ලියන ප්‍රශ්න පත්‍රයේ ලකුණු 75න් උඩ ගන්න ළමයි. ඇතැම් අය 85 90 95 ගත්ත අය පවා. ඇතැම් අය පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී ගන්න ලකුණු 45ත් 55ත් අතර ප්‍රමාණයක්. ඒතකොට ඒ සාමාර්ථයක් නැහැ. ඒතකොට 75ට වඩා වැඩිපුර ගත්ත දරුවෙක් 45කට 50කට වැටෙන්න බෑනේ. ඒ මොකද හේතුව ගණන් ගන්නෑ. මේකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවානේ. එකක් තමයි BS පේපර් එක ලේසි. BS ලේසි. accounting එක අමාරු. එහෙම අපි හදාගත්ත මානසිකත්වයක් තියෙනවානේ. ඒක සම්පූර්ණ වැරදි කියලා මම හැමදාම කියනවානේ. දැන් මෑත අවුරුදු 5 අන්තිම අවුරුදු 5 ගත්තොත් මේ අවුරුද්දේ මම තාම එක නිරීක්ෂණය කළේ නැහැ. 2021ට 2020 දක්වා එනම් 2019 සිට 20 දක්වා අවුරුදු 5ේම තුන්වන ප්‍රතිඵල වාර්තා කරේ ලංකාවේම BS. accounting එක උඩ තියෙන. එහෙනම් තුන්වන ප්‍රතිඵල වාර්තා කරනවද ඔය හිතන තරම් ලේසි නෑනේ. දෙවෙනි කාරණේ තමයි ඒ ලේසි කියලා හිතාගෙන පේපර් එකට නැත්තම් විෂයට වැඩි අවධානයක් යොමු කරන්නේ. වැඩි බර තැබීමක් කරන්නේ. ඒකම විශේෂයෙන්ම පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තවදුරටත් හිතනවා මේක බොහොම ලේසි ප්‍රශ්න පත්‍රයක්. මේක ටක් ටුක් ටික් වැඩක් කරන්න පුළුවන්. උත්තර තෝරන්න තියෙන. හිස්තැන් පුරවන්න තියෙන මොන හරි දේවල් පුරවලා අපිට ලකුණු ගන්න පුළුවන්. එහෙම ලැබෙන්නේ නැහැ. මේක තමයි අමාරුම ප්‍රශ්න පත්‍රය. මේක තමයි අමාරුම ප්‍රශ්න පත්‍රය. මොකද ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේදී Tamanට මොන හරි ලියලා ඇත්තටම ප්‍රශ්නෙට ගෑවෙන නැත්නම් ප්‍රශ්නෙට සමීප වන පිළිතුරක් ලිව්වත් ලකුණු ගන්න පුළුවන්. මේකේ සමීප කතාවක් නැහැ. නිශ්චිත පිළිතුරු. වාස්තවික ප්‍රශ්න පත්‍රක වාස්තවික ප්‍රශ්න කියන්නේ මොකද්ද? ප්‍රොපෝෂනල් ක්වෙස්චන්ස් කියන්නේ නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන නිශ්චිතව යොමු වෙන ප්‍රශ්න වලට තමයි වාස්තවික ප්‍රශ්න කියලා කියන්නේ. ප්‍රොපෝෂනල් ක්වෙස්චන්ස් කියලා කියන්නේ. එහෙනම් ප්‍රශ්නෙත් නිශ්චිතයි පිළිතුරත් නිශ්චිතයි. තේරුණාද? ප්‍රශ්නෙත් නිශ්චිතයි පිළිතුරත් නිශ්චිතයි. උදාහරණයක් වශයෙන් ලංකාවට ජාතික ප්‍රමිති හඳුන්වා දෙන ආයතනයේ කුමක්ද කියලා MCQ ප්‍රශ්නයක් අහුවොත් හරි. නැත්නම් සැපයීම් වර්ගයේ ප්‍රශ්නයක හිස්තැන් පුරවන්න හරි ආවොත් ඒකට තියෙන උත්තර එකයිනේ. ප්‍රශ්නේ නිශ්චිතයිනේ. ලංකාවේ නිෂ්පාදිත වලට ජාතික ප්‍රමිති national standards ජාතික ප්‍රමිති හඳුන්වා දෙන ආයතනය අහුවොතින් එකම උත්තරයනේ තියෙන්නේ. ඒක කාර්මික සංවර්ධන මණ්ඩලය වෙන්න බෑනේ. ශ්‍රී ලංකා මහ බැංකුව වෙන්න බෑනේ. ජාතික ප්‍රමිති කාර්යාංශය වෙන්න බෑනේ. මොකද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් පමණයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියන පිළිතුර නැත්නම් ලකුණු බිඳුවයි. ඒ නිසා මේක ඊටාම අවදානම්. අපි කියන්නේ දැලිපිහින් කිරි කනෝ කියලා අන්න ඒ වගේ වැඩක් තමයි මේක වෙන්නේ. ඒ කියන්නේ නිශ්චිතවම පිළිතුර තමන්ගෙන් ගිලිහිලා ගියොත් ලකුණු ලැබෙන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන ගැටලුව. තේරෙනවද? අපි එකක් ව්‍යාපාර අධ්‍යයනයේ පේපර් එක ලේසි කියලා බර තබන්නේ. එතනින් නොනවති පළවෙනි ප්‍රශ්න පත්‍රයට මොන හරි කරගන්න පුළුවන්. හිස්තැන් පුරවන්න තියෙන්නේ. බහුවර්ණයකේ තෝරන්න තියෙන්නේ කියලා බර තබන්නේ. ඕක තමයි නරකම වැඩේ. දැන් සාමාන්‍ය මම කියනවා බහුවර්ණ පේපර් එකේ මේ ප්‍රශ්න 30ක් එනවනේ. 30න් අවම 25ක් හරියට කරන අය අනිවාර්යයෙන් ඒ සාමර්ථ්‍යයක් කරා යනවා. 20ත් 25ත් අතර කරන අයට B සාමර්ථ්‍යයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. 20ට අඩු අයට විශ්වාසයක් නැහැ. 20ට අඩු නම් Aද Bද කියලා විශ්වාසයක් නැහැ. තේරුණාද? ඒ බහුවර්ණ පේපර් එකේ මම දකින්නේ සමහර ළමයි ප්‍රශ්න 10 12 15 වරද්ද ගන්නවා. භාගයෙන්ම වරද්ද ගන්නවා. මොකද හේතුව? නොසලකිල්ල. නොසලකිල්ල සහ අඩු බර තැබීම නැත අඩු අවධානය. ඔබට හරියට කරන්න පුළුවන් ප්‍රශ්න වලට ඔබ හරියට ප්‍රවේශ වෙන්නේ නැහැ.
එක්ක ප්‍රශ්නේ උඩින් කියවනවා. එක දෙක දෙවෙනි පිළිතුර කියනකොට දෙවෙනි පිළිතුර හරි වගේ නෑ එතනින් නවත්තනවා. නමුත් හොඳම පිළිතුර තියෙන හතරවෙනි එකේ. ඒ වගේ ගොඩක් වැරදි කරනවානේ. අන්නේ වැරදි හදාගන්න එක තමයි වැදගත්ම දේ. ඒ නිසා ඔබ කොච්චර තියරි පාඩ එක කළත් වැඩක් නෑ. වාස්තවික පේපර් එකට අදාළ ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම වැඩි බර තැබීමක් කරන්නම කියලා මං නැවත නැවතත් ඉල්ලා සිටිනවා නේ බල කර කියා සිටිනවා. ඔය වරද වෙනවමයි. එතනින් නොනවති සප්ලයි ටයිප් නැත්තම් සැපීම් වර්ගයේ ප්‍රශ්න යටතේ හිස්තැන් පුරවන ප්‍රශ්න 10ක් එනවා. ඔය 10න් සමහර නෙවෙයි 50%ක්ම ප්‍රශ්න 8ක්ම වරද්ද කරන දෙක හැරින් ලියන්නේ. කොහොමද ඒ ගන්නේ? ලකුණු 75න් උඩ ගන්න නැහැ සමහරට 6ක් විතර වරද්දනවා. 50%ට වඩා වරද්දනවා. ඒ මොකද හේතුව විෂය නිර්දේශය හරියටම අවබෝධ කරගෙන විෂය නිර්දේශයේ සෑම අංශයකින්ම ප්‍රශ්න අහනවා. ඒක ඔබට ඒක කලාවක් වගේ දැක ගන්න පුළුවන්. MCQ ප්‍රශ්නවලදී කිසියම් මාතෘකාවකින් ප්‍රශ්නයක් යොමුනේ නැත්නම් එහෙනම් ඊළඟට හිස්තැන් පුරවන ප්‍රශ්න එකක් හරි ඒ මාතෘකාව ටච් වෙනවා. ඒ විෂය කරුණ ටච් වෙනවා. ඒ දෙකෙන්ම නැත්නම් සැපීම් වර්ග ඊළඟ වර්ගය තමයි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන කෙටි ප්‍රශ්න. එහෙන් හරි ටච් වෙනවා. ඒ නිසා සමස්ත විෂය නිර්දේශයම ආවරණය වෙන තමයි මේ වාස්තවික පේපර් එකේ ප්‍රශ්න දාන්නේ. අන්න ඒ නිසා සමස්ත විෂය නිර්දේශයම හොඳින් අවබෝධ කරගෙන හරියට ප්‍රවේශ වෙන්න ඕනේ. ඔය හිස්තැන් පුරවන ප්‍රශ්න විශේෂයෙන්ම ඔයගොල්ලෝ කියවනකොට පළවෙනි සැරේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. දෙවනවර තුන්වන වරත් කියවන්න මං කියන්නේ. කියවනකොට සමහරට ප්‍රශ්නේ මුලින් තේරෙන්නේ නැත්නම් මැදදී අහුවෙනවා මොකද්ද මේ අහන්නේ කියලා. මැදදී නැත්නම් අගදී අහුවෙනවා. ඒත් නැත්නම් අග මුල මැද ගලප ගන්න. සංසන්දනය කරන්න. සැසඳුම් පස්සේ අනිවාර්යයෙන්ම උත්තරේ ප්‍රශ්න ගොඩ නැගෙනවා. ප්‍රශ්න ගොඩ නැගුණොත් උත්තරේ ගොඩ ගන්න පුළුවන්. දැන් විෂය ඕගොල්ලන්ගේ තියෙනවනේ. න්‍යායාත්මක දැනුම තියෙනවනේ. මුලින්ම ගැටලු හඳුනගන්න එපා. අපි දැන් කළමනාකරණදිත් කතා කරේ කළමනාකරණගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය. තීරණ ගැනීමේ ක්‍රියාවලිය ප්‍රථම පියවර මොකද්ද? ගැටලු නිවැරදි හඳුන ගැනීම. ගැටලු හඳුනගත්තොත් විසඳුමක් දෙන්න පුළුවන්, උත්තරයක් දෙන්න පුළුවන්. ඒ වගේ මුලින්ම ප්‍රශ්න හඳුන ගන්නට ඕන. ඒ නිසා දැන් මම මේ සාකච්ඡාව කරනකොට ඔබට ගොඩක් පුළුල් ලෙස මම මේ සාකච්ඡාව කරන සමහර ප්‍රශ්න මම ඊටාම සරල ප්‍රශ්න නම් ඊටාම අඩු කාලයක් ගත කරනවා. එහෙම නැත්නම් සංකීර්ණ ප්‍රශ්න, සැඟවුණු අර්ථ තියෙන ප්‍රශ්න මම කියලා දෙනවා කොහොමද මේවා අපි ප්‍රවේශ වෙන්නේ, මේක හඳුනගන්නේ කොහොමද, මේකට අපි අවතීර්ණ වෙන්නේ කොහොමද? ඒ අවබෝධය අනිවාර්යයෙන්ම ලබා ගන්න. මොකද මේක තමයි ඔබගේ ඒ සාමාර්ථය තීරණය කරන ප්‍රශ්න පත්‍රය සහ ප්‍රශ්න වෙන්නේ මේ වාස්තවික පේපර් එක ගන්න ප්‍රශ්නයි. විශේෂයෙන්ම බහුවර්ණ, හිස්තැන් පුරවන සහ නිශ්චිත පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න. පැහැදිලිනේ? රයිට්. විශේෂ අවධානයක් යොමු කරන්න මේ පේපර් එකට. අපි අද සාකච්ඡා කරන්න යනවා 2003 අවුරුද්දේ සිට ඉදිරියට විභාග ප්‍රශ්න වශයෙන් යොමු වෙච්ච බහුවර්ණ ප්‍රශ්න කිහිපයක්. මුලින්ම 2003 ප්‍රශ්න පත්‍රයේ 15 වෙනි බහුවර්ණ ප්‍රශ්න වශයෙන් යොමු වෙච්ච එක ව්‍යාපාර ආයතනයක් පවත්වාගෙන යන්නේ කුමක් මුදුන් පමුණවා ගැනීම සඳහාදයි පැහැදිලි කරන ප්‍රකාශනය වෙනුවෙන්. ව්‍යාපාර ආයතනයක් පවත්වාගෙන යන්නේ කුමක් මුදුන් පමුණවා ගන්න, කුමක් ඉෂ්ට කරගන්න දැයි පැහැදිලි කරන ප්‍රකාශනය. මොකද්ද මේ කියන්නේ? මොකද්ද? ව්‍යාපාරයක අපි කතා කරා දැක්ම නැත්නම් දෘෂ්ටිය, විෂන් කියන එක. අනිත් එක නිෂ්ඨාව නැත්නම් මෙහෙවර, මිෂන් කියන එක නේ. එතකොට ව්‍යාපාරයක් සමස්ත ව්‍යාපාර කටයුතු ඉෂ්ට කිරීම තුලින් අනාගතයේදී ළඟා කරගන්න අපේක්ෂිත තත්වයන් මේ දැක්ම හෝ මෙහෙවර කියන්නේ. ඒ අනාගතයේදී ළඟා කරගන්න අපේක්ෂිත තත්වය නැත්නම් සිහිනය කෙටි ප්‍රකාශයක් වශයෙන් හදුවොත් ඒක තමයි දැක්ම කියලා අපි කිව්වේ. ඒක විස්තරාත්මක ප්‍රකාශයක් වශයෙන් ගොඩනගුවොත් ඒ කියන්නේ ව්‍යාපාරේ කුමක්දයි ඇල්මැති පාර්ශ්වයන්ට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ව්‍යාපාරේ කුමක්ද? ඒ ව්‍යාපාරයේ ඉලක්ක මොනවද? ව්‍යාපාරයේ අනාගත බලාපොරොත්තු මොනවද? ව්‍යාපාරේ ක්‍රියාත්මක වෙන්නේ මොන වගේ ට්‍රැක් එකකද කියලා ඇල්මැති පාර්ශ්වයන්ට වටහා ගන්න පුළුවන් වන විදියට අර දැක්ම ප්‍රකාශයේ විස්තරාත්මක ප්‍රකාශයක් වශයෙන් ගොඩනගුවොත් අපි ඒකට කියනවා මෙහෙවර කියලා. ඒකට මේ ප්‍රශ්න අල්ලන්න පුළුවන්. ව්‍යාපාර ඇතන පවත්වාගෙන යන්නේ කුමක් මුදුන් පමුණවා ගැනීමද? මොන වගේ සිහිනයක් ළඟා කර ගැනීම සඳහාද කියන අර්ථයමයි. තේරෙනවද? මොන වගේ සිහිනයක් ළඟා කර ගැනීම සඳහාදයි පැහැදිලි කරන. ඔන්න පැහැදිලි කරන කතාවත් එක්ක ඔබට තේරෙනවා මේ පැහැදිලි කරන එකෙන් තමයි මේක අල්ලගන්න පුළුවන්. පැහැදිලි කරනවා කියන්නේ මොකද්ද? විස්තර කරනවා කියන එක. පැහැදිලි කරන ප්‍රකාශයක උත් මොකද්ද? විෂන් නෙවෙයි, අනිවාර්යයෙන්ම මිෂන් වෙන්න ඕනේ. දැන් මේ ප්‍රශ්න වරද්ද ගන්නවා. මේ ප්‍රශ්න වරද්ද ගන්න. දැන් මම මේකේ 2003 විභාග වෙනුවෙන් ඇගීම් වාර්තාව ආවේ 2004ත් පහුවෙලා මගේ හිතේ. 2005 මුල වගේ ආවේ.
එයාගෙන් වාර්තා මම ගොඩක් විශ්ලේෂණය කරා මට හොඳට මතකයි මේ ප්‍රශ්නේ ගොඩක් අය තෝරගෙන තිබුණේ මොකද්ද පළවෙනි උත්තරේ දෘෂ්ටිය විෂන් කියන එක වැරදි විෂන් මිෂන් පැටලෙනවා ඒක මම පිළිගන්නවා ඉතින් ඒක වෙන් කරගන්න තැන තමයි මෙන්න මෙතන මෙන්න මේ තේරෙන මේ ප්‍රශ්නේ මම කියනවානේ එක්ක මුල එක්ක මැද එක්ක අග යම් තැනක් තියෙනවා අපිට ප්‍රශ්නේ නිරවුල් කරන තැනක් ඒ නිරවුල් කරන තැන තමයි මෙතන මෙන්න මේ කරුණ මේ පැහැදිලි කරන ප්‍රකාශනය කියන කරුණ ඕගොල්ලෝ උණුට ගත්තේ නැත්නම් අනිවාර්යෙන් ඉතින් මේ ප්‍රශ්න වැරදි. අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් වරද්ද ගන්නවා. තේරෙනවද? ඒතර ව්‍යාපාර ආයතනයක් පවත්වාගෙන යන්නේ කුමක් මුදුන් පමුණවාගෙන විසඳහද්දයි එලි දක්වන ප්‍රකාශයක උනන් ඒක හරි. අන්න ඒතර දෘෂ්ටියට යන්න පුළුවන්, විෂන් එකට යන්න පුළුවන්. පැහැදිලි කරන, විස්තර කරන, සවිස්තරාත්මක ප්‍රකාශය වෙනි අදහසක් ආවොත් පැහැදිලිවම අනිවාර්යෙන් මොකද්ද වෙන්නේ? නිෂ්ඨාව නැත්තම් මෙහෙවර වෙන්නම ඕනේ. නිෂ්ඨාව නැත්තම් මෙහෙවර වෙන්නම ඕනේ. අරමුණු වෙන්න බෑ. අරමුණු වෙන්න බෑ. මොකද අරමුණු කියන්නේ මොනවද? ව්‍යාපාර කටයුතු මගින් කෙටි කාලීනව ලබා ගන්න අපේක්ෂිත ප්‍රතිඵල. මේකේ ප්‍රතිඵල කොතනකවත් නැහැ. ප්‍රතිඵල නැහැ. තේරුණාද? දිගු කාලීනව අපේක්ෂා කරන ප්‍රතිඵල තමයි පරමාර්ථ කියන්නේ. එහෙම ප්‍රතිඵල ගතව මේක නෑ නිසා අරමුණු පරමාර්ථත් නෙවෙයි. උපාය මාර්ග වෙන්නත් බෑනේ. උපාය මාර්ග කියන්නේ ඉලක්ක ළඟා කර ගැනීමට ව්‍යාපාරයක් දියත් කරන මූලික ක්‍රියාකාරකමක් හෝ ක්‍රියාකාරකම්. එහෙම අදහසකුත් නෑනේ. පැහැදිලිවම එහෙනම් මේක එන්නේ දෘෂ්ටිය එක්ක නිෂ්ඨාව ඒක වෙන් කරගන්න තැන තමයි පැහැදිලි කරන ප්‍රකාශය. තේරෙනවද? දැන් ව්‍යාපාර කටයුතු කිරීම තුළින් අනාගතයේදී අත්පත් කරගන්න අපේක්ෂා කරන්න. මුදුන් පමුණවා ගන්න අපේක්ෂා කරන්න. නැත්නම් ඉෂ්ට කරගන්න අපේක්ෂා කරන්න. නැත්නම් සිහිනේ අපේක්ෂා කරන தত্ত্বය ඇහුවනම් පැහැදිලිවම විෂන් එක තමයි ලියන්න ඕනේ. මේ දෘෂ්ටි නැත්නම් දැක්ම. ඒක සවිස්තරාත්මකව ප්‍රකාශ කරන. පැහැදිලි කරන කිව්වොත් පැහැදිලිවම විස්තර කරනවා කියන අදහස આવොත් අනිවාර්යයෙන්ම උත්තරේ මොකද්ද? මෙහෙවර වෙන්නම ඕනේ. මෙහෙවර වෙන්නම ඕනේ. දැක්කද? ඒක තේරුම් මෙන්න මේ කොටස අපි සම්බන්ධ කරගත්තේ නැත්නම් මේ ප්‍රශ්නේදී ප්‍රධානම කොටස වශයෙන් නැත්නම් ප්‍රශ්නේ හරය ක්‍රීම් එක තියෙන මෙතන. මෙන්න මේක තේරුම් ගත්තේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම උත්තරේ වරද්ද ගන්නවා. ගොඩක් වෙලාවට අපි ලියන්නේ දෘෂ්ටිය. පැහැදිලිම උත්තරේ මොකද්ද එතකොට? දෙවෙනි එකයි. දෙවෙනි එකයි උත්තරේ. උත්තරේ 2. ඊළඟ ප්‍රශ්නයත් 2003 ආපු ප්‍රශ්නයක්මයි. පහස් සඳහන් දෑ අතුරෙන් ව්‍යාපාර පරමාර්ථයක තිබිය යුතු ගුණාංගයක් ලෙස නොසලකන්නේ කුමක්ද? ව්‍යාපාර පරමාර්ථයක. දැන් මේක 2003 නේ පරමාර්ථ කියලා හැව්වේ. පරමාර්ථ වලට අපි අර ස්මාර්ට් කතන්දරේ දෙම මතකයිනේ. දැන් 2017න් පස්සේ මේ සංකල්ප දෙක මාරු වුණානේ. එදා පරමාර්ථ කිව්වකට අද කියන්නේ අරමුණු. එදා අරමුණු කියපු විග්‍රහ කරපුවට අද කියන්නේ පරමාර්ථ. ඒක අපේ ලංකාවේ දී වෙනස් කරා. දැන් බිස්නස් ඩික්ෂනරි වෙනස් වෙලා නැහැ. බිස්නස් ඩික්ෂනරි එදා තාමත් එදා වගේම පරමාර්ථ කියන අර්ථෙම තියෙනවා. නමුත් අපේ ලංකාවේ මොකද්ද හේතුවකට මේ නම් දෙක මාරු කරා නිසා දැන් අද මේක අහන්නේ පරමාර්ථ නෙවෙයි මොකද්ද? අද අහන්නේ අරමුණු කියලා. අරමුණක. හරිද? පහස දැන් දෑතුරින් ව්‍යාපාර අරමුණක. ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු මගින් කෙටි කාලීනව ළඟා කරගන්න අපේක්ෂිත ප්‍රතිඵල කියන අරමුණක තිබිය යුතු ගුණාංගයක් ලෙස නොසලකන්නේ. මතකනේ ගුණාංග ස්මාර්ට් එක S වලින් කිව්ව මොකද්ද? ස්පෙસિෆික් නියත බව. එහෙම එකක් තියෙනවා. නිශ්චිත බව හරි. අනිත් එක M වලින් measurable මැනිය හැකි බව. ඒකක් තියෙනවා. අනිවාර්යයෙන්ම අරමුණක් නම් කිසියම් මිනුම් ක්‍රමයකින් අපිට මැන බලන්න පුළුවන් වෙන්න ඕන. ඒ අරමුණ නියත වෙන්න ඕන. අවිනිශ්චිත වෙන්න බෑ. ඊට පස්සේ ඒ වලින් achievable ළඟා කරගත හැකි බව තියෙනවා. අනිවාර්යයෙන්ම මේ කියන කෙටි කාලීන ප්‍රතිඵල අපිට ළඟා කරගන්න පුළුවන් වෙන්න ඕන. අපි ළඟ තියෙන සම්පත් අනුව රටේ සාර්ව ආර්ථික පරිසර සාධක අනුව පවතින තත්ත්වයන් යටතේ ළඟා කරගන්න පුළුවන් දෙයක් මිසක මිරිගුවක් හෝ සිහිනයක් වෙන්න බෑ. ඒක තමයි ළඟා කරගති බව කියන්නේ. SMAR කියන්නේ මොකද්ද? රේෂනල් නැත්නම් රියලිස්ටික්. ඒ කියන්නේ තාත්වික බව නැත්නම් යථාර්ථවාදී බව. තියෙනවා ඒකනේ. එහෙනම් ඒකත් හරි. SMAR. T කියන්නේ time bound. නිශ්චිත කාලයකට අදාළ වෙන්න ඕන. දැන් කිසියම් කෙටි කාලීන වේවා දිගු කාලීන වේවා අපි අපේක්ෂා කරන ප්‍රතිඵලයක් යම් කාලයකට අදාළ වෙන්න ඕන. තේරෙනවද? ඒ කාලෙන් පස්සේ අපිට වෙනත් පරමාර්ථ තියෙනවා. දැන් නිදසුනක් වශයෙන් උසස් පෙළ ඔබ ලියලා ප්‍රතිඵල එනකම්ම ඔබේ අපේක්ෂාවේ අවුරුදු 2 තුලදී
උසස් පෙළ උපරිම ප්‍රතිඵලයක් ලබා ගැනීම. නැත්නම් ඒ සාමාර්ථ තුනක්ම ලබා ගැනීම වැඩිම ලකුණු සමග. ප්‍රතිඵල ඇවිල්ලා ඒක ලැබුණා කියන්නකෝ. ඊට පස්සෙත් ඔබේ අපේක්ෂිත ප්‍රතිඵලය ඒ තුනක්ද නෑ දැන් ඒක අරන් ඉවරයි. දැන් ඉතින් වෙන එකක්. එහෙනම් විශ්වවිද්‍යාල ප්‍රවේශයක් ලබා ගැනීම. හොඳම විශ්වවිද්‍යාලයට ඇතුළු වීම. විශ්වවිද්‍යාලයට ඇතුළුම් පස්සේ උපාධියක් ලබා ගැනීම. නිකන් නෙවෙයි පන්ති සාමාර්ථයක් සමග. උපාධියක් ලබා ගත්තට පස්සේ ආයත උපාධියද නෑනේ. ඊට පස්සේ කිසියම් වෘත්තියක් රැකියාව කරව තියෙන. ඒ වගේ නිශ්චිත කාලයකට අදාළ වෙන්න ඕනේ. එහෙනම් ගුණාත්මක බව කියලා එකක් මේකේ නෑ. ස්මාර්ට් කියන එකේ ගුණාත්මක බව කියලා එකක් අප අහලා නෑනේ. තේරෙනවද? ගුණාත්මක බව කියන එක අරමුණක මූලික ගති ලක්ෂණයක් නෙවෙයි. එහෙනම් උත්තරේ පස්වෙනි එක. උත්තරේ පස්වෙනි එක. උත්තර මේකට අර ස්මාර්ට් එක මතක තියෙන්න ඕන. තේරෙනවද? මම මතකනේ. දැන් මම කිව්වා මේකේ සිංහලට වඩා ඉංග්‍රීසියක ලේසි නේ මතකනේ. SMART මතක තියෙනවා. ස්මාර්ට් එක මතකයි. ස්මාර්ට් එකට මතක තියාගන්න පුළුවන් නේ. ස්මාර්ට් කියන්නේ මේකේ ස්පෙસિෆික් කියන එක අනික මෙෂරබල් අනිත් එක achievable අනිත් එක රේෂනල් නැත්නම් රියලිස්ටික් අනිත් එක ටයිම් බවුන්ඩ් කාලයකට සීමාවෙන්. ඉතින් මෙන්න මේක මතක තියාගත්තොත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්නේ වරද්දන්නේ නැහැ. මේක අමතක කරොත් මේකත් වරදින්න පුළුවන්. පැහැදිලිනේ? ඉතින් මේකට ක්‍රම සහ විදි තියෙනවා. මේක එකම ක්‍රමේ අරමුණක ගුණාංග ඇහුවොතින් නැත්තම් ගති ලක්ෂණ ඇහුවොතින් ස්මාර්ට් එක මතක තියෙන්න ඕනේ. රයිට්? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඒකත් 2003 විභාග ප්‍රශ්නයක්මයි. 17 වන බහුවර්ණ ප්‍රශ්න වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. කළමනාකරණය යන්න වඩාත් හොඳින් අර්ථ දැක්වෙන ප්‍රකාශය තෝරන්න. කළමනාකරණය කියන එක හොඳින් නිර්වචනය වන උත්තරේ. සංවිධානමය පරමාර්ථ ළඟා කර ගැනීමය. පැහැදිලි නෑනේ ඒකනේ. සංවිධානමය පරමාර්ථකම දිගුකාලීන ප්‍රතිඵල ළඟා කරගන්න ඕනේ තමයි. ඉතින් ඒක ළඟා කර ගැනීම ඒක පැහැදිලි නෑ. කළමනාකරණේ යම් ඉංගියක් පළ කරනවා සමස්ත ඉංගිය නෑ. අපිට ඒක සිලෙක්ට් කරන්න බෑ. අරමුණු කාර්යක්ෂම හා ඵලදායී ලෙස ඉටු කර ගැනීම සඳහා සම්පත් භාවිතා කිරීමය. ඒක තරමක් දුරට අපට ගන්න පුළුවන්. මොකද අරමුණු කිව්වම ඒ කාලේනේ. ඒ කාලේ අරමුණු කියන්නේ සාමාන්‍යයෙන් දිගු කාලීනේව. තේරෙනවද? දැන් නම් අරමුණු කෙටි කාලීන. ඉතින් මේක වඩාම හොඳ ඉලක්ක කිව්වනන්නේ. අරමුණු කාර්යක්ෂම හා ඵලදායී ලෙස. ඵලදායී වලට වඩා හොඳ සඵලදායී ලෙස. මතකනේ? නිවැරදි දෙයක් නිවැරදි ආකාරයට. නිවැරදි දෙයක් සඵලදායී ලෙස. නිවැරදි ආකාරයට නම් කාර්යක්ෂම ලෙස. ඒක ආවනම් හොඳයි. මේක ඉතින් ඵලදායී ලෙස කියන එකත් පොඩි අවිනිශ්චිත බවක් තියෙන නිසා මේකත් අපිට හිතන්න බෑ එකපාරට. වෙන දෙයක් නැත්නම් අපිට මේක උත්තරය වශයෙන් සිලෙක්ට් කරන්න පුළුවන්. ඊළඟට අවම සම්පත් ප්‍රමාණයක් කාර්යක්ෂම යොදවීමෙන් උපරිම නිමවීමක් ලබා ගැනීමය. ඒක හරියද? ඒක වැරදි. අවම සම්පත් ප්‍රමාණයක් කාර්යක්ෂමව භාවිතා කරලා උපරිම නිමවීමක් ලබා ගන්නවා කියන එක තේරුම අඩුම සම්පත් ප්‍රමාණයක් නිවැරදිව භාවිතා කිරීමෙන් වැඩිම නිමවීමක්. අඩුම යෙදවුම් වලින් වැඩිම නිමවීම් ප්‍රමාණයක් කියන්නේ මොකද්ද? ඵලදායීතාවය. ඒ අහන්නේ කල්පනාකරණේ නොවේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. නිශ්චිත කාල සීමාවක් තුළ සංවිධානයක අරමුණු ඉටු කර ගැනීමය. නිශ්චිත කාල සීමාවක් තුළ සංවිධානයක අරමුණු ඉටු කර ගැනීම කියන එකත් පැහැදිලි නෑ නේද? පළවෙනි එක වගේනේ. තේරෙනවද? ඒකත් කළමනාකරණේ යම් ඉඟියක් තියෙනවා. සමස්ත කළමනාකරණේ අර්ථය නෑ. අඩු ගන්න කළමනාකරණේ කොම සම්පත් හැසිරවීමක්. සීමිත සම්පත් කළමනාකරණය කරනවා කියන අර්ථවත් එන්නේ නැහැ. තේරුණාද? ඊට පස්සේ නිවැරදි දේ මනා ලෙස කිරීම. නිවැරදි දේ මනා ලෙස කිරීම කියන එකේ තේරුමත් ගන්න බෑ. ඒ කියන්නේ සඵලදායකත්වයේ සහ කාර්යක්ෂමතාවයනේ මේ කියන්නේ. එහෙනම් ඒකත් ගන්න බෑ. මේ දෙකම ගන්න බෑ. එහෙනම් ගන්න වෙන්නේ මොකද්ද? අර අවිනිශ්චිත උත්තරේ තමයි. නමුත් මේකත් හොඳම උත්තරේ නෙවෙයි කියලා මම කලින්ම කිව්වා. මේකත් හොඳම උත්තරේ නෙවෙයි. හේතුව එකක් අරමුණු කියන එක අතර ගැලපෙන්නේ නැහැ. කමන්නේ ඒක ඒ කාලේ ගැලපෙනවා නේ රයිට්. ඒක කමන්නේ නැහැ කිව්වේ. මේක අපි ඉලක්ක කියලා හිතාගමුකෝ. මේක අපි ඉලක්ක කියලා හිතාගමු. ඉලක්ක. ගෝල්. කාර්යක්ෂම හා ඵලදායී වෙන්නේ මේක තමයි ගැටලුව තියෙන්නේ. මේක ඵලදායී නෙවෙයි ඕනේ සඵලදායී. එක්කෝ එක කන්ට්‍රෝලින් චීෆ්ට වැරදුනා එහෙම නැත්නම් යා නොසලකා හැරලා ඵලදායී කියලා දැන් ඵලදායී වෙන්න බෑනේ. ඵලදායීතාව වෙනයි. මේක හරිනම් ඉලක්ක කාර්යක්ෂම හා සඵලදායී ලෙස
ඉටු කර ගැනීම සඳහා සම්පත් භාවිතා කිරීමේ නැත්නම් සම්පත් හැසිරවීම නැත්නම් සීමිත සම්පත් යොදා ගැනීම මේක අර්ථයක් තියෙනවා. මේක අර්ථයක් තියෙනවා. තේරෙනවද? අපි ඵලදායි කියන එක ගැන අපි අවධානය යොමු නොකරොත් අපිට අනිවාර්යෙන් මේක අර්ථයක් තියෙනවා. මොකද සම්පත් සීමිත සම්පත් මෙහෙවන කතාව මේකේ පැහැදිලිවම කියනවා. එහෙනම් අවසාන තෝරන්න වෙන්නේ හොඳම උත්තරේ නේ. තුනත් ආසන්න උත්තරේ මේක නිසා උත්තරේ 2. දෙවෙනි එක. ඒ වගේ ප්‍රශ්නවල මම කීපයක්ම පෙන්නු කලින් මාතෘකා කීපයකදී හොඳම උත්තරේ නෑ සමහරලාට. ළඟම උත්තරේ හෝ ආසන්න උත්තරේ තමයි හොඳම උත්තරය වශයෙන් සිලෙක්ට් කරන්න වෙන්නේ. එහෙම තියෙනවා. තේරෙනවද? Tamante ඉතින් විෂය හොඳට ඉගෙන ගත්ත කෙනා න්‍යායාත්මක කොටස හොඳට ධාරණය කරගත්ත කෙනාට මේක අවබෝධ කරගන්න පුළුවන්. මේ අහන්නේ මේ ප්‍රශ්න මේ උත්තරේ තියෙන්නේ අපේ උළුගඩියේ තියෙන මේ උත්තරේ මෙතන මේ උත්තරේ යම් අඩුපාඩු තියෙනවා. අඩුපාඩු තිබුණා වුණත් මේක තමයි උත්තරේ කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. ඒකත් 2003 මහපු 18 වන බහුවර්ණ ප්‍රශ්න වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. කළමනාකරණ ක්‍රියාවලියේදී යෙදවුමක් ලෙස නොසලකන්නේ. යෙදවුමක් ලෙස. යෙදවුම් කියන්නේ නිෂ්පාදන සාධක. නිමෙවුම් බිහි කිරීමට යම් පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියක් හෙවත් මෙහෙයුම් ක්‍රියාවලියකට යොමු කරන දෑ තමයි යෙදවුම් කියලා කියන්නේ. මතකනේ හෙවත් නිෂ්පාදන සාධක. ඒකයි ඉතින් නැති එක. පරමාර්ථ. පැහැදිලිවම නිෂ්පාදන සාධකයක් නෙවෙයි. පරමාර්ථ කියන්නේ අද නම් ව්‍යාපාරයක් දිගු කාලීනව ව්‍යාපාර කටයුතු මගින් ළඟා කරගන්න අපේක්ෂිත ප්‍රතිඵල තමයි පරමාර්ථ කියන්නේ. එහෙනම් ඒක නෙවෙයි. එහෙනම් මේ යෙදවුමක් කියන්නේ. තොරතුරු හරිනේ. ඉන්ෆෝමේෂන් කියනද ප්‍රධානම තොරතුරක් නේ. දැන් අපි ඉගෙන ගන්න කාලේ තොරතුරු කියන එක අපි දන්නේවත් නැහැ. එහෙම යෙදවුමක් තිබුණ භාවිතා කළේ වෙන අනුත් අද අපි ක්‍රියාත්මක වෙන්නේ තොරතුරු තාක්ෂණ යුගයක. අපි තොරතුරු තාක්ෂණ යුගයක තමයිද ක්‍රියාත්මක වෙන්නේ. දැන් වෙනදා අපි කිසියම් කෙනෙක්ව ව්‍යාපාරයට ගෙන්ව ගන්න සමහරට මෙසෙන්ජර් කෙනෙක් පණිවිඩකරුවෙක් යවන්න ඕන. නැත්තම් තැපෑලෙන් ලිපියක් යන්න ඕන. ඒ ලිපි ලැබෙන දින 3-4ක් ගත වෙනවා. අද එහෙම නෙවෙයි ෂණිකව මේ දැන් පුළුවන් අපට පණිවිඩය වල මේ දැන් ගෙන්න ගන්න. තොරතුරු තාක්ෂණයත් එක්කනේ. ඒ නිසා තොරතුරු තාක්ෂණ යුගයක ඉන්න නිසා තොරතුරු වලට වැඩි නැඹුරුවක් තියෙනවා. තොරතුරුත් අද යෙදුමක් වෙනවා. ඒ කියන්නේ වෙළඳ පොලෙන් මිනිස්සු ඉල්ලන්නේ මෙන්න මේ වගේ නිමෙවුමක්. මේ වගේ මිලක් සහිත නිමෙවුමක්. මේ වගේ ඇසුරුමක් සහිත නිමෙවුමක්. කියන තොරතුරු දුන්නොත් තමයි වෙළඳ පොලට අවශ්‍ය දේ දෙන්න පුළුවන්. ඒ නිසා තොරතුරු අද ප්‍රධානම නිෂ්පාදන සාධකයක්. ඒක හරි. ඒක යෙදුමක්. මුදල් කියන්නේ අනිවාර්යයෙන්ම මූල්‍ය සම්පත් යෙදුමක් වෙනවා. ද්‍රව්‍ය මෙටීරියල් අනිවාර්යයෙන්ම යෙදුමක් වෙනවා. ශ්‍රමය ලේබර් නැත්නම් මෑන් පවර් අනිවාර්යයෙන්ම යෙදුමක් වෙනවා. එහෙනම් යෙදුමක් නොවන්නේ මොකද්ද? පළවෙනි එක. ඒක නම් ලේසි බොහොම ලේසි සිලෙක්ට් කරන්න පුළුවන්. ඒකට වැඩි කාලයක් නාස්ති කරන්න එපා. සාමාන්‍ය විනාඩි 2කමාරක් වගේ ඔබට ලැබෙනවනේ. 2කමාර මේකට විනාඩි භාගයක් නාස්ති කරන්න. ඉතුරු විනාඩි 2ම ඉතුරු කරගන්න සංකීර්ණ ප්‍රශ්න වලට. අපිට මුලින්ම කතා කරපු ප්‍රශ්න සංකීර්ණයිනේ. ඒක විෂන් පැටලෙනවනේ. අන්න ඒකට විනාඩි 2ක් එකතු කරන්න. තේරෙනවද? අපි එහෙමයි බැලන්ස් කරගෙන බහුවර්ණ 30ම හරියට කරන්න පුළුවන් ඔබට. බහුවර්ණ 30ම එකක් ඕනනම් උපරිම වර්ධි 30ම හරියට කරන්න පුළුවන්. එහෙනම් පිළිතුර 1. පිළිතුර 1. ඊළඟ ප්‍රශ්නය 2003 විභාග ප්‍රශ්නයක්මයි 19 වන බහුවර්ණ ප්‍රශ්නය වශයෙන් පේපර් එකේ යොමු වෙච්ච ප්‍රශ්නය. සංවිධානකරණයේ කාර්යයකි. සංවිධානකරණයේ කාර්යයකි. පරමාර්ථ ස්ථාපනය කිරීම. නැත්නම් පරමාර්ථ තීරණය කිරීම, ඉලක්ක තීරණය කිරීම. සංවිධානකරණයද කරන්නේ නැහැ. ඒක කරන්නේ කොහෙන්ද? සැලසුම් කරන්නේ. මේක කරන්නේ සැලසුම් කරන්නේ කාර්යයක් වුණ හරිය. මේක සැලසුම් කරන්නේ. එහෙනම් ඒක නෙවෙයි උත්තරය. ඒක සැලසුම් කරන. ඒක වැරදි. විකල්ප ක්‍රියාමාර්ග හඳුනා ගැනීම. විකල්ප ක්‍රියාමාර්ග හඳුනා ගැනීම. විකල්ප ඇගීම හා තෝරා ගැනීම. මේ දෙකම කොහෙටද එන්නේ? මේ දෙකම එන්නේ තීරණ ගැනීමට. තීරණ ගැනීමටනේ. කළමනාකරණයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ක්‍රියාකාරකම්ද ගත්තම විකල්ප ක්‍රියාමාර්ග හඳුනා ගැනීම. ගැටලුව හඳුනගෙන ගැටලුවට විසඳුම් ලබා දෙන විකල්ප ක්‍රියාමාර්ග හඳුනා ගන්නවා කීපයක්. ඒ ඊට පස්සේ ඇගීමට ලක් කරලා යෝග්‍යතම විකල්පය තෝරා ගන්නවා. ඒ ඔක්කොම තීරණ ගැනීම. එහෙනම් කළමනාකරණය නෙමෙයි. එහෙනම් ඒකත් නෙමෙයි උත්තරේ. ඊළඟට වැඩ බෙදීම එකත් පොඩ්ඩක් තියමුකෝ. විමර්ශනය හා පාලනය. විමර්ශනය හා පාලනය අනිවාර්යයෙන්ම අවසන් කොටස ඒ පාලන කරන්නට අයිති. පාලනයට නේ. එහෙනම් ඒකත් නෙමෙයි උත්තරේ. මොකක්ද උත්තරේ? මේකනේ. ඇයි? සංවිධානකරණයේ කාර්යයන් 7ක් අපි කරානේ මතකයිනේ. ඕක නිරන්තරයෙන් විභාගයට අහනවානේ. සංවිධානකරණයේ කාර්යයන් 7යි. මතකනේ.
ඒ කියන්නේ මොකක්ද? work to be done. කාර්යයන් හඳුනා ගැනීම. අනික division of work. වැඩ බෙදීම. අන්න වැඩ බෙදීම. ඔය තියෙන දෙවෙනි එක. අනිත් එක දෙපාර්තමේන්තුකරණය. නේ? ඔහොම යනවනේ කාර්ය හතක්. ඒ නිසා දෙපාර්තමේන්තුකරණයට අයිති වෙන්නේ පැහැදිලිවම හතරවෙනි එක. ඉතින් මේකේ දැක්කද? දෙපාර්තමේන්තුකරණයේ පියවරෙන් උඩුගඩිය තියෙනවා. සංවිධානකරණය ගැන අවබෝධයක් තියෙනවා. සැලසුම්කරණයේ පියවරන් ගැන අවබෝධයක් තියෙනවා. එහෙම නැත්නම් අපි මේක වැඩ බෙදීම කියන එක සමහර ඕගොල්ලෝ මාරු වෙනවා. තේරෙනවද? උත්තරය එහෙනම් 4. ඒක අමාරු නැහැ. මොකද හේතුව සංවිධානකරණයට ළඟින්වත් යන උත්තරයක් මෙතන වෙන්නේ නැහැ. ඒ නිසා ඒක අත්‍තරම වාසියක්. තේරුණාද? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. ඒකත් 2003 පේපර් එකේ මහව ප්‍රශ්නයක්. 20 වන බහුවර්ණ ප්‍රශ්නය වශයෙන් ආපු ප්‍රශ්නය. අභිප්‍රේරණය යනු මොටිවේෂන්. අභිප්‍රේරණය යනු සිය කැමැත්තෙන් කාර්යයන් කිරීමට සේවකයින් පෙළඹවීම. මං හිතන්නේ උත්තරේ ඒක. එහෙම බයි chance හම්බ වෙන අපිට ටක් ගාලා උත්තරේ. අභිප්‍රේරණය කියන්නේ සේවකයින් ස්වකීය කැමැත්තෙන් තමන්ගේ කාර්යයන් සඳහා පෙළඹවීම. ඒ කියන්නේ කාගේවත් බල කිරීමක් නැහැ. අනකරන නිසා නෙවෙයි. සුපරීක්ෂකයෝ සුපරීක්ෂණය කරන නිසා නෙවෙයි. කළමනාකරු අධීක්ෂණය කරන නිසා නෙවෙයි. තේරුණාද? නැත්තම් පාලක පක්ෂය අපට බලපෑම් කරන නිසා තර්ජන කරන නිසා නෙවෙයි. අපේ කැමැත්තෙන් ස්වකීය කැමැත්තෙන්ම තමන්ට පැවැන රාජකාරීන් ඉෂ්ට කරන්න සේවකෝ පෙළඹෙනවද? ඒක තමයි අභිප්‍රේරණය කියන්නේ. එහෙනම් සිය කැමැත්තෙන් කාර්යයන් කිරීමට සේවකයන් පෙළඹවීම කියන උත්තරය තමයි මම හිතන්නේ වඩා හරිම උත්තරේ. තේරෙනවද? එහෙම කියලා අපි ඉතුරු උත්තර 4 අමතක කරන්නේ නැහැ. කෝකටත් අපි ඉතුරු 4ත් කියවනවා. මොකද සමහර විට ඉතුරු උත්තර 4 තුල මීට වඩා පරිපූර්ණ උත්තරයක්, අංග සම්පූර්ණ උත්තරයක් නැත්නම් මීට වඩා නිවැරදි උත්තරයක් කිව්වොත් එක්කමක් නැහැ. එක්ක නිවැරදි උත්තරයක්. නිවැරදි නැත්නම් මීට වඩා පරිපූර්ණ උත්තරයක්. අංග සම්පූර්ණ උත්තරයක් තියෙන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා අනිත් 4ම ඉක්මනට කියවන්න ඕන. කාල නාස්ති කරන්නේ නැතුව. අරමුණු කරා ළඟාවීම සඳහා සේවකින්ට බල කිරීම. පැහැදිලිවම බල කිරීම අභිප්‍රේරණය නෙවෙයි. කාර්යයක් ඉටු කිරීමට මෙහෙයවීමට ඇති හැකියාව නැහැ. එහෙම මෙහෙයවීමට ඇති හැකියාව වැරදි. මෙහෙයවීමට ඇති කාර්යයක් ඉටු කරන්න මෙහෙවනවා නම් ඒක අභිප්‍රේරණයක් නෙවෙයි. ස්වකීය කැමැත්තෙන් වැඩ කරනවා. මෙහෙවන දෙයක් නෑ. මෙහෙයවීමකින් තොරව කැමැත්තෙන් වැඩ කරනවා නම් ඒක තමයි පෙළඹවීම නැත්නම් අභිප්‍රේරණය කියන්නේ. සේවකයන්ට වැඩි වැටුප් පහ ප්‍රතිලාභ ලබා දීම අදාළ නැහැ. සේවකයන්ට දිරිගැන්වීම ලබා දීම අදාළ නැහැ. පැහැදිලිම උත්තරය අරක තමයි. අපි ඒක ලේසියෙන් කරා වැඩි හොඳට තමයි මේ උත්තර 4 වේගෙන් කියවන්නේ. මොකද මීට වඩා එක්කෝ නිවැරදි පිළිතුරක් නැත්නම් මීට වඩා පරිණත පිළිතුරක් නැත්නම් පරිපූර්ණ අංග සම්පූර්ණ පිළිතුරක් තිබුණොත් අපි සිලෙක්ට් කරන්නේ ඒකයි. අපි ඒ සැකේට තමයි මේ උත්තර පහම පරිශීලනය කරන්නේ. උදාහරණයක් අසපුදින් මෙහෙම හිතමු. සංවිධාන ඉලක්ක ළඟා කර ගැනීම පිණිස සේවකයින් සිය උපරිම දායකත්වය ස්වකීය කැමැත්තෙන්ම ලබා දීම. කිව්වනම් මේ අන්න ඒක තමයි උත්තරය එන. මීට වඩා ඒක පරිපූර්ණ අංග සම්පූර්ණයි. සංවිධාන ඉලක්ක ළඟා කර ගැනීම පිණිස සේවකයින් සිය කැමැත්තෙන්ම තමන්ගේ උපරිම දායකත්වය ලබා දීම. කිව්වනම් ඒක තමයි උත්තරය. එනි ඒ වගේ උත්තර තිබිය හැකි. තේරුණාද? රයිට්. එහෙනම් උත්තරේ 1. කලබල වෙන්නේ නැහැ. පළවෙනි උත්තරේ හරි කියලා අපි කෙලින්ම අපි 1 කියලා මාක් කරන්න යන්නේ නැහැ. අනිත් උත්තර පහම කියවන්න ඕන. පැහැදිලිද? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2003. පේනවද? මැනේජ්මන්ට් කියන්නේ වටිනාම පාඩම. අපේ පේපර් එකේ අංකයකට වර්තබන වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් අහන මාතෘකාව කියලා කිසිම තර්කයක් නැහැ. දැන් උපුණ අපි දැන් මාතෘකා 12ක් ඉවර කරේ. 12 කිසිම මාතෘකාවක අපි මේ වගේ ප්‍රශ්න මාලාවක් එකම පේපර් එක අහනවා දැක්කද? දැක්කේ නැහැ. ඒ නිසා මේක තමයි වටිනාම පාඩම. මේක තමයි ඕගොල්ලන්ගේ ඒ සාමාර්ථය ලබාගත හැකිද නොහැකිද කියලා තීරණය කරන මාතෘකාව. ඉසෙඩ් ස්කෝර් එක ඉහළගයක් ලබා ගන්න පුළුවන්ද බැරිද කියලා තීරණය වෙන මාතෘකාව. ඔබ විශ්වවිද්‍යාලයට යනවද නැද්ද කියලා තීරණය කරන මාතෘකාව තමයි කළමනාකරණය. මේ 21 වෙනි බහුවර්ණ ප්‍රශ්නේ දාහපු පාලන ක්‍රියාවලියේ පියවරක් ලෙස නොසලකෙන්නේ කියනකොටම අපිට පාලන ක්‍රියාවලියේ කීයක් තියෙනවද? පාලනයේ කන්ට්‍රෝලින් කියන ප්‍රොසෙස් එකේ පියවරයන් ස්ටෙප්ස් කීයක් තියෙනවද? 5 10ද? 5 10ද? 5කුත් නැහැ 6කුත් නැහැ 4යි. මතකනේ? කාර්ය සාධනය මැනීමේ ප්‍රමිති නැත්තම් ක්‍රම. කාර්ය සාධනය මනින ක්‍රම නැත්තම් ප්‍රමිති තීරණය කරනවා. දෙවෙනි එකේ ප්‍රමිති යොදාගෙන නැත්තම් ක්‍රම යොදාගෙන කාර්ය සාධනය මනිනවා. තුන්වෙනි එක සත්‍ය ප්‍රතිඵල සමග අපේක්ෂිත ප්‍රතිඵල සංසන්දනය කරලා බලනවා. ඕන නැතනද බලුවන් සංසන්දනය කර බලලා
විචලතා තිබේ නම් විචලතා හඳුනා ගන්නවා කියලා එතනටම ලියන්න පුළුවන්. නැත්නම් ඒක ඊළඟ ස්ටෙප් එකට කියන්න පුළුවන් හතරවෙනි එකට. එහෙනම් සංසන්දනය කිරීම නම් හතරවෙනි එක ලියනවා විචලතා හඳුනා ගැනීම සහ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම. එතකොට විචලතා හඳුනා ගැනීම කියන එක තුන්වෙනි එකට දැම්ම නම් හතරවෙනි එකේ කියන්නේ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග දියත් කිරීම පමණයි. ඉතින් ඔය හතර පටගාලා මතක් වෙන්න ඕනේ. එහෙනම් ප්‍රමිතීන් ස්ථාපිත කිරීම. අහන්නේ පාලන ක්‍රියාවලියේ පියවරක් ලෙස නොසලකන එක. හොඳයි. ප්‍රමිති ස්ථාපිත කිරීම කියන එක පැහැදිලි නැතුණත් ඉතින් අපිට අදහස් තේරෙනවා. මේ කියන්නේ කාර්ය සාධනය වෙනීමේ ප්‍රමිති ස්ථාපිත කිරීම කියන එකයි. ප්‍රමිති හඳුනා ගන්න කියන එකයි. නැත්නම් කාර්ය සාධනය මනින්නේ මොන වගේ ප්‍රමිතියක් මොන වගේ ක්‍රමයක් අපි යොදා ගන්නවද කියලා තීරණය කිරීම. ඒක හරි. ඒක හරි. කාර්ය සාධනය මැනීම අනිවාර්යයෙන්ම මේ ප්‍රමිති යොදාගෙන කාර්ය සාධනය මනින එකත් හරි. නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම සහ ප්‍රමිති නැවත සැකසීම එකත් හරි. අපි වැරදි තිබුණා නම් විචලතා තිබුණා නම් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්නවා සහ ඊළඟ අවස්ථාවට අපි නැවත ඕනනම් ප්‍රමිති සකස් කර ගන්නවා. ප්‍රමිති තීරණ හදා ගන්නවා. ඊළඟ අවස්ථාවේ වරදක් වුණොත් මෙන්න මේ ක්‍රමයට අපි ඒක වෙන බලනවා කියලා. ඕනනම් පරණ ප්‍රමිතියම පුළුවන් නැත්නම් අලුතෙන් ප්‍රමිතිය ඇති කරන්න පුළුවන්. ඊළඟට අභ්‍යන්තරා බාහිර විගණනය. අදාළ නැහැනේ. ඒකනේ. අදාළ නැහැනේ ඒක. කාර්ය සාධනයේ ප්‍රමිතීන් සමග සැසඳීම. ඒක හරි. කාර්ය සාධනය කියන්නේ කාර්ය සාධනය කියන්නේ දැන් මැන්නම් පස්සේ ප්‍රමිති යොදාගෙන මැන බැලුවම් පස්සේ ප්‍රතිඵල ඇත්ත తත්වය. ඇත්ත తත්වයේ ප්‍රමිතීන් සමග කියන්නේ අපේක්ෂිත ප්‍රතිඵල සමග සංසන්දනය කරලා බලනවා. බැලුවම තමයි විචලතා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් හරියටම හරි. එhmenan පාලනට කිසිම සම්බන්ධයක් නැති. මොකද්ද? අභ්‍යන්තර හා බාහිර විගණනය කියන එක පාලන ක්‍රියාමාර්ගයක් නොවේ. පැහැදිලිනේ? රයිට්. එහෙනම් උත්තරේ 4. අපි බලමු ඊළඟ ප්‍රශ්නයක්. 2003 පේපර් එකේම අහපු ප්‍රශ්නයක්. 22 වන බහුවර්ණ ප්‍රශ්න වශයෙන් පේපර් එකේ විමර්ශනය. 22 බහුවර්ණ වශයෙන්. යම් කළමනාකරුවෙකුට ඍජුව වාර්තා කරන සහකරුවන්ගේ සංඛ්‍යාව හඳුන්වන සංකල්පය වන්නේ. යම් කළමනාකරුවෙකුට ඍජුව වාර්තා කරන සහකරුවන්ගේ සංඛ්‍යාව හඳුන්වන සංකල්පය වන්නේ. මතකනේ? කිසියම් කළමනාකරුවෙකුට ඍජුව වාර්තා කරන සහකරුවන්ගේ සංඛ්‍යාව. හෙවත් යම් කළමනාකරුවෙකුගේ අධීක්ෂණය හා පාලනය යටතේ ක්‍රියාත්මක වන සේවක සංඛ්‍යාව ගොත් හරි. දැන් මේක යන්නේ යටින්නේ යම් කළමනාකරුවෙකුට ඍජුව වාර්තා කරන සහකරුවෝ. යටින් ඉඳන් යන්නේ. හරිද? මම කියන්නේ උඩින්. යම් කළමනාකරුවෙකු යටතේ. නැත්නම් යම් කළමනාකරුවෙකු අධීක්ෂණය හා පාලනය යටතේ ක්‍රියාත්මක වන සහකරුවෝ. මොකද ඒ කියන්නේ? පාලන අවකාශය නැත්නම් පාලන විතස්තිය. මතකයිනේ? මේ වගේ එකක් නෙවෙයි මතකයිනේ? මේ තියෙන්නේ. මේ පාලන අවකාශය. මෙතන ඉන්නවා ඒගේ පාලනය හා අධීක්ෂණයට ලක් වෙනවා B හා C. ඒතර B හා C ඍජුව වාර්තා කරන කාටද? Aට. එහෙනම් මේක එක පාලන අවකාශය. ඊට පස්සේ මෙතන BC ඒ වගේම XY Z ඒ වගේම 1 2 කියලා දෙන්නෙක් ඉන්නවා. එහෙනම් XY Z ඍජුව වාර්තා කරන්නේ B ට. එහෙනම් ඒක එක පාලන අවකාශය. මේකත් පාලන අවකාශය. හරිද? එහෙනම් 1 සහ 2 වාර්තා කරන ඍජුව C ට. නැත්නම් C යටතේ C ගේ අධීක්ෂණයට හා පාලනයට ලක් වෙන 1 සහ 2. මේක තවත් පාලන අවකාශයක්. එහෙනම් මේ තියෙන්නේ තවත් පාලන මොකද්ද? A B සහ C ඒට ඍජුව වාර්තා කරනවා. දැන් A ගේ අධීක්ෂණය හා පාලනයට ලක් වෙන B හා C. එහෙනම් මෙන්න මේ ABC කියන්නේ මොකක්ද? තවත් පාලන අවකාශය. කොහොම නෙන්නේ ඕක? පාලන අවකාශ වල පාලන අවකාශ. පැහැදිලිද? එහෙනම් යම් කළමනාකරුවෙකුට ඍජුව වාර්තා කරන සහකරුවන්ගේ සංඛ්‍යාව කිව්වම ඒ කියන්නේ යම් කළමනාකරුවෙකුගේ අධීක්ෂණය හා පාලනය යටතේ ක්‍රියාත්මක වන සේවකින් සංඛ්‍යාව කියන අර්ථයමයි. මොකද්ද? පාලන අවකාශ. දූරාවලිය නෙවෙයි, හේෂය නෙවෙයි, සංවිධාන ව්‍යුහය නෙවෙයි, දෙපාර්තමේන්තුකරණය නෙවෙයි, අනකිරීමේ ඒකීය භාවයක් නෙවෙයි, පාලන විතස්තිය, span of control. නැත්නම් span of management. කළමනාකරන විතස්තිය කියලාත් මේක එන්න පුළුවන්. මේ මතක තියාගන්න. එක්ක පාලන අවකාශය. සමාන මතක තියාගන්න. එක්ක පාලන අවකාශය. එක්ක කළමනාකරන අවකාශය. එක්ක කළමනාකරන විතස්තිය. නම් හතරම හරි. එහෙනම් උත්තරේ 5.
උත්තරේ 5. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මේකත් 2003 පේපර් එකේ පේනවා දහන ප්‍රශ්න සංඛ්‍යාව. පැහැදිලිවම විෂය නිර්දේශයේ අගනාම මාතෘකාව කළමනාකරණය කියන එක නැවත නැවතත් ඔළුවේ තියාගන්න. ඔළුගඩි වල මේ අදහස තියෙන්න ඕනේ. අපි එතකොට තමයි අපි වැඩි බරක් මේ මාතෘකාවට තබන්නේ. වැඩි බරක් තැබුවොත් තමයි වැඩි ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් වෙන්නේ. පේපර් එකේ 23 වෙනි ප්‍රශ්නය වශයෙන් අහපු ප්‍රශ්නය සංවිධානයක ඉලක්ක සැකසීමේ එම ඉලක්ක මුදුන් පමුණවා ගැනීම සඳහා ක්‍රමෝපායන් තෝරා ගැනීමෙන් ක්‍රියාවලිය හඳුන්වනුයි. එනවද කියවනකොට සාමාන්‍ය විෂය දැනගත්ත කෙනාට උත්තරේ කියනකොටම එන්න ඕනේ. මේක අමාරු ප්‍රශ්නයක් නෙවෙයි ලේසි ප්‍රශ්නයක්. සංවිධානයක ඉලක්ක මොනවද ඉලක්ක කියන්නේ? පරමාර්ථ අරමුණු. දිගු කාලීනව ළඟා කරගන්න අපේක්ෂිත ප්‍රතිඵල වන පරමාර්ථත් කෙටි කාලීනව ව්‍යාපාර කටයුතු මගින් අත්පත් කරගන්න අපේක්ෂා කරන අරමුණු දෙකටම කියන්නේ මොකද්ද? ඉලක්ක. එහෙනම් ඒ ඉලක්ක නැත්නම් පරමාර්ථ අරමුණු සැකසීම තීරණය කිරීමත් එම ඉලක්ක. ඒ කියන්නේ එම පරමාර්ථ අරමුණු මුදුන් පමුණවා ගන්න සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රමෝපායන් කළ යුත්තේ මොකද්ද කියලා තීරණය කිරීමේ ක්‍රියාවලිය මොකද්ද? කළමනාකරණේ ආරම්භක පියවර ගන්නවා කියන්නේ මොකද්ද? ප්ලෑනින් සැලසුම් කරන්නේ. අනිවාර්යයෙන්ම සැලසුම් කරන්නේ. උත්තරේ තියෙනවා පළවෙනි එක සැලසුම් කරන්නේ. සංවිධානය කරන්නේ ගන්න බෑනේ. සංවිධානය කිරීම කියන්නේ දෙවෙනි පියවරනේ. ඒකෙදි මොකද්ද කරන්නේ? ඒකෙදි කරන්නේ සම්පත් හා පුද්ගලයන් අතර නැත්නම් සේවකයින් හා සම්පත් අතර විධිමත් සබඳතා ගොඩනැගීම. සම්පත් සහ පුද්ගලයන් අතර විධිමත් සබඳතා ගොඩනැගීම තුළින් සැලසුම් කර දේ ක්‍රියාවට නැගීම තමයි සංවිධානකරණය කරන්නේ. ඒක වෙන්න බෑ. මෙහෙවීමත් වෙන්න බෑනේ. මෙහෙවීමත් වෙන්න බැරි හේතුව මොකද? මෙහෙවීමෙන් කරන්නේ සැලසුම්කරණේ මගින් තීරණය කරපු දේ හොඳින් සංවිධානය කරලා ක්‍රියාවට නැගුවන් පස්සේ සංනිවේදනය, ඒ වගේම නායකත්වය, ඒ වගේම අභිප්‍රේරණය. මූලික මෙවලම් තුනයි. සංනිවේදනය, නායකත්වය, අභිප්‍රේරණය කියන මෙවලම් තුන යොදාගෙන සේවකයින් නැත්නම් සහකරුවන් ඉලක්ක ළඟා කර ගැනීම සඳහා හොඳින් හසුරුවා ගැනීම නැත්නම් යොමු කරවා ගැනීම තමයි මෙහෙම කියන්නේ. පාලනය කියන්නේ මොකද්ද? ප්‍රමිති කාර්ය සාධනයේ මැනීමේ ප්‍රමිති භාවිතා කරලා කාර්ය සාධනයේ මැනීම සහ දුර්වලතා හඳුනාගෙන නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම නම් ඒකත් නෙවෙයි උත්තරේ. ඉහත සියල්ලම කොහෙත්ම ගන්න බෑ. එහෙනම් උත්තරේ මොකද්ද? පළවෙනි එක. ඉලක්ක සැකසීම නැත්නම් ඉලක්ක තීරණය කිරීමත් ඉලක්ක මුදුන් පමුණවා ගැනීමට ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට කළ යුතු දේවල් නැත්නම් කළ යුතු දේ හෝ දේවල් නැත්නම් මූලික උපාය මාර්ග. මේ ක්‍රමෝපායන් කිනටම උපාය මාර්ග ලෙන්නත් පුළුවන්. උපාය මාර්ග නැත්නම් ගැනීම සඳහා මූලික කාර්යයන්. එක්ක මූලික කාර්යයන්. මේ ක්‍රම ඔක්කොම උඩට තියාගන්න. තේර හැමදාම ක්‍රමෝපායන් කියලා ඉන්නේ නැහැ. එක්ක ක්‍රමෝපායන්, එක්ක උපාය මාර්ග, එක්ක මූලික කාර්යයන්. ඉලක්ක තීරණය කර එම ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ක්‍රමෝපායන් තෝරා ගැනීම. නැත්නම් කළ යුත්තේ මොන වගේ මූලික කාර්යයක් හෝ කාර්යයන්ද නැත්නම් මොන වගේ උපාය මාර්ගද කියලා තීරණය කිරීම තමයි සැලසුම් කරන්නට අයිති වෙන්නේ. නම් පැහැදිලිවම පිළිතුර 1. දැන් පේනවද ඔයගොල්ලන්ට? මම තියරි පාර්ට් එක කරද්දී ඔයගොල්ලන්ට කිව්වා කළමනාකර මූලිකාංග 4න් තමයි ප්‍රශ්න කරකැවෙන්නේ. කළමනාකරණය කියන පාඩමේ ප්‍රශ්න 100ක් අහනවා නම් 100න් 85ක් 90ක් මහන්නේ මොකද්ද? කළමනාකර මූලිකාංග 4යි. ව්‍යුහගත පේපර් එක තුලත් මේ වගේ වාස්තික පේපර් එක තුලත් ප්‍රශ්න අහන්නේ ඒ 4න්මයි. 10%ක් තමයි කළමනාකරන මූලිකාංග 4 බැහැර කරලා අහන්නේ. විශේෂයෙන්ම මූලික සංකල්ප වලින් කළමනාකරන නිර්වචන කළමනාකරන නිර්වචනය තුල තියෙන මූලික සංකල්ප කාර්යක්ෂමතාවය, සඵලදායකත්වයේ, ඵලදායකත්වයේ තේරෙනවද? කළමනාකරුවන් වර්ග කළමනාකරුවන්ගේ කුසලතා ටික අහන්නේ 10%යි. වැඩිපුරම අහන්නේ මේවෙන්. ඒක දැන් ඔප්පු වෙනවා. බලන්න මේ ප්‍රශ්න අපි බහුවර්ණ 10ක් කතා කරු 10න් 8ක 9කම තියෙන්නේ කළමනාකර මූලිකාංග 4න් තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. ව්‍යුහගත පේපර් එකෙත් එහෙමයි. ඊළඟට 2004 විභාග වර්ෂයේ ආපු ප්‍රශ්නයක් 10 වන බහුවර්ණ ප්‍රශ්න වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නයක්. කළමනාකරුගේ භූමිකාවක් නොවේ. අපි කළමනාකරුවන්ගේ භූමිකා කතා කර මතකයිනේ. හෙන්රි මින්ස්බර්ග් කියන අතිවිශේෂ කළමනාකරුවා ලෝකයට හඳුන්වා දී දායාද කරපු
භූමිකා 3ක් තියෙන මූලික මතකයිනේ. ඒ භූමිකා තමයි තාමත් ලෝකෙම අධ්‍යයනය කරන්නේ. මේ භූමිකා අලුත් කරලා නැහැ තාමත්. වෙනස් කරලා නැහැ. අවුරුදු 100ක් විතර පරිණි තාමත් වෙනස්ලා නැහැ. දැන් නම් වෙනස් විය යුතුයි. තේරුණාද? මොනවද ප්‍රධාන භූමිකා 3? එකක් අන්තර්පුද්ගල භූමිකා. ඒ කියන්නේ පුද්ගලයන් අතර සහ පුද්ගලයන් සමග සිදු කරන කටයුතු. අනිත් එක තොරතුරුමය භූමිකා. තොරතුරු රැස් කර ගැනීම, තොරතුරු බෙදා හැරීම සම්බන්ධ භූමිකාවල කළමනාකරු නියුක්ත වෙන එක තමයි තොරතුරුමය භූමිකා කිව්වේ. අනික තීරණමය භූමිකා. ඒ කියන්නේ මොකද්ද? කළමනාකරුවන්ගේ ප්‍රධානම කාර්යය තමයි තීරණ ගැනීම, ඩිසිෂන් මේකින්. එහෙනම් තීරණ ගැනීම, තීරණ දියත් කිරීම ආශ්‍රිතය වෙන අපේ වල කියන තීරණමය භූමිකා කියලා. ඔය ප්‍රධාන භූමිකා තුනට අයිති උපභූමිකා කීපයක්ම තියෙනවා. එකක් තමයි අවදානම් දැරීම. භූමිකාවක්ද? අවදානම් දැරීම භූමිකාවක්ද? නෑනේ. අවදානම් දැරීම ව්‍යවසායකයෙක්ගේ මූලික භූමිකාවක්. නැත්නම් මූලික ගුණාංගයක්. ව්‍යවසායකයන්ගේ. කළමනාකරුවන්ගේ නෙමෙයි. මේ අපේ මාතෘකාව කළමනාකරණය පැහැදිලිව කියන කළමනාකරුගේ ව්‍යවසායකයෙක් නෙවෙයි. එහෙනම් අවදානම් දැරීම කියන එක ව්‍යවසායකයෙක්ගේ ප්‍රධාන භූමිකාව. ඒක හරියි. කළමනාකරුගේ නෙවෙයි. බොහෝ වෙලාවට උත්තරේ මේක තමයි. නායකත්වයේ දැරීම. ඒක මොකද්ද? ඒක භූමිකාවක්. මොකද්ද? අන්තර්පුද්ගල භූමිකාවට තියෙන උපභූමිකාවක් තමයි නායකත්වය. නායකත්වය ආයතන ප්‍රධානියා ලෙස පෙනී සිටීම, සම්බන්ධතා ගොඩනගන්නෙක් වශයෙන් ක්‍රියා කිරීම මතකනේ. ඒ වගේ භූමිකා තුන එකක් නේ. එහෙනම් මේක නායකත්ව දැරීම භූමිකාවක්. මොනවද? අන්තර්පුද්ගල. අන්තර්පුද්ගලයවත් මත මේ ප්‍රශ්න කියවද්දි උත්තර ගොනු කරද්දි මේ භූමිකා ටික තමන්ගේ ඇඟට එන්න ඕන. උළුවට එන්න ඕන. අන්තර්පුද්ගල කියන එක මතකෙට එන්න ඕන. සම්පත් බෙදීම මොන භූමිකාවක්ද? අන්තර්පුද්ගලද, තොරතුරුමයද, තීරණමයද? සම්පත් බෙදා හරින්න රිසෝස් ඇලොකේට් කියලා අපි කතා කරේ. සම්පත් බෙදා හරින්නගේ භූමිකාවත් මොකද්ද? තීරණ ගැනීමක්නේ. පවත්නා සීමිත සම්පත් එක් දෙපාර්තමේන්තු සහ තනතුරු අතරේ කුමන ප්‍රමාණ වලින් බෙදා දී යුතු දැයි තීරණය කළ බෙදා දීම කරන්න කළමනාකරු. එහෙනම් තීරණයක් ගැනීම කරන්න. එහෙනම් ඒක තීරණමේ භූමිකාවක් කියලා ඔලුගොඩියට එන්න ඕනේ. ඒක තීරණමේ භූමිකාවක්. තීරණමය. සාකච්ඡා මගින් ගිවිස ගැනීම. සාකච්ඡා මගින් ගිවිස ගැනීම. ඒ කියන්නේ මොකද්ද? සාකච්ඡාවෙන් ගිවිස ගැනීම කියන්නේ මොකද්ද? ඒකත් එක්තරා මට්ටමක තීරණ භූමිකාවන්නේ. තීරණ ගැනීමනේ කරන්නේ. සාකච්ඡා කරලා ගිවිසුමක් ඇති කරගන්න මොකද? යම් තීරණයකට ලැබෙනවා. දැන් අපි දුම් සේවකයෝ කාර්මික ක්‍රියාවක නියුක්ත වෙනවා. උදාහරණයක් වශයෙන් අකුරට වැඩ කරනවා. work to rule. අකුරට වැඩ කරන්න ඒගොල්ලෝ කිසියම් අයිතිවාසිකමක් වරප්‍රසාදයක් දිනා ගන්න. එක්ක වැටුප් වැඩි කරගන්න. එක්කෝ තමන්ගේ රැකියාවේ පහසුකම් වැඩි කරගන්න. තේරෙනවද? අන්න එතනදී ඉල්ලන තරම්ම දෙන්න බෑ. අපි කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරදී මස් රාත්තලම දෙන්න බෑ කියලා. තේරුණාද? එහෙනම් ඒ කිසියම් වරප්‍රසාදයක් දෙන්න එකඟ වෙලා ඒකට සේවකයෝ කැමති කරගෙන අන්න ගිවිසුමත් දෙපක්ෂය අත්සන් කරනවා. ඒකත් මොකද්ද? තීරණ ගැනීම වගේ. එහෙනම් ඒකත් තීරණමය භූමිකාවක් නේ. ඒකත් තීරණමය. ඊට පස්සේ තොරතුරු බෙදා හැරීම. තොරතුරු බෙදා හැරීම. පැහැදිලි මොකද්ද? තොරතුරු රැස් කරනවා. තොරතුරු ඊට පස්සේ අවශ්‍ය පාර්ශ්වයන්ට බෙදා හැරීම කරනවා. එහෙනම් ඒක මොකද්ද? තොරතුරුමය භූමිකාව. ඒකත් භූමිකාවක් තමයි. ඒක තොරතුරුමය. එහෙනම් භූමිකාවක් නොවන්නේ මොකද්ද? අවදානම් දැරීම. භූමිකාවක් නෙවෙයි. පැහැදිලි මේක. ඒකත් අමාරු නෑ. එක. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. මේකත් 2004 විභාග ප්‍රශ්න පත්‍රයට යොමු වෙච්ච ප්‍රශ්නයක්. 11 වන බහුවර්ණ ප්‍රශ්නය වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. සංවිධානයක අරමුණු ඔබ්ජෙක්ටිව්ස් හා පරමාර්ථ ඒම්ස් ළඟා කර ගැනීමේ මාර්ග සහ ක්‍රම තීරණය කිරීම අදාළ වනුයි. සංවිධානයක අරමුණු ඔබ්ජෙක්ටිව්ස් සහ පරමාර්ථ ඒම්ස් දිගු කල් එක පරමාර්ථ ඒම්ස් කෙටි කල් එක අරමුණු ඔබ්ජෙක්ටිව්ස් ළඟා කර ගැනීමේ මාර්ග සහ ක්‍රම තීරණය කිරීම අදාළ වනුයේ සැලසුම් කරණයට, සංවිධානකරණයට, නායකත්වයට, අභිප්‍රේරණයට, පාලනයට. මොකද කියන්නේ? මේකේ වඩාත් වැරදිම උත්තරේ මොකද? පාලනය. ඒක අදාළම නැහැනේ. සංවිධානයක අරමුණු. ඒ කියන්නේ සංවිධානයක් කෙටිකාලීනව ව්‍යාපාර කටයුතු කිරීමෙන් ලබා ගන්න අපේක්ෂිත ප්‍රතිඵල තමයි අරමුණු කියන්නේ.
සංවිධානය දිගු කාලීනව කටයුතු කරලා ලබා ගන්න අපේක්ෂිත ප්‍රතිඵල තමයි පරමාර්ථ කියන්නේ. පොදුවේ කියන මේ දෙකටම පොදුව අපි කියන දෙකටම මේ වගේ මොකක්ද ඉලක්ක කියලා. පොදුවේ කියන ඉලක්ක කියලා. පොදුවේ කියන ඉලක්ක කියලා. එතකොට සංවිධාන ඉලක්ක ළඟා කර ගැනීමේ මාර්ග සහ ක්‍රම. ඒ කියන්නේ ඉලක්ක තීරණය කළාට බැහැනේ. ඉලක්ක සාක්ෂාත් කරගන්න අපි උපාය මාර්ග දියත් කරන්න ඕනේ. නැත්නම් මූලික ක්‍රියාකාරකම් දියත් කරන්න. ඒක තමයි අහන්නේ. ළඟා කර ගැනීමේ මාර්ග, මූලික ක්‍රියාමාර්ග, උපාය මාර්ග සහ ක්‍රම තීරණය කිරීම අදාළ වෙනකොට. එනම් ඉලක්ක තීරණය කිරීමත් ඉලක්ක ළඟා කර ගැනීමට අදාළ මූලික ක්‍රියාකාරකම් හෙවත් මූලික උපාය මාර්ග තීරණය කිරීමේ ක්‍රියාවලිය මොකද්ද? සැලසුම් කරණය. එහෙනම් පැහැදිලිව මේකයි තියෙන්නේ මොනවාටද? සැලසුම් කරණයටයි. සැලසුම් කරණයටයි. සංවිධානකරණයට වෙන්න බෑනේ. ඒකෙදි කරන්නේ සම්පත් හා පුද්ගලයන් අතර විධිමත් සබඳතා ඇති කිරීමනේ. තේරුණාද? නායකත්වය කියන එකත් ගන්න බෑනේ. මෙහෙවීම කොටසක් නේ නායකත්වය කියන්නේ. සහකරුවන්ගේ චර්යාවන්ට බලපෑම් කිරීමේ හැකියාව. ඒතර ඒක නෙවෙයි මේ කියන්නේ. එහෙනම් ඒකත් නෙවෙයි. අභිප්‍රේරණයට ඒකත් වෙන්න බෑනේ. අභිප්‍රේරණය කියන්නේ සහකරුවන් ස්වකීය කැමැත්තෙන් කාර්යයන් සඳහා නැත්නම් තමන්ගෙට පැවරුණු රාජකාරී සඳහා පෙළඹවීම, පොළඹවා ගැනීම. තේරුණාද? ඒකත් නෙවෙයිනේ එහෙනම්. පාලනය කොහෙත්ම නෙවෙයිනේ. පාලනය කියන්නේ වැරදි නිවැරදි කිරීමනේ. එහෙනම් උත්තරේ එක. ඒකත් අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. එක. ඊළඟ ප්‍රශ්නෙත් අපි බලමු. ඒකත් 2004 පේපර් එකේ මහපු 12 වන බහුවර්ණ ප්‍රශ්නය. 12 වන බහුවර්ණ ප්‍රශ්නය. සමායෝජනය කෝઓඩිනේෂන් අයත් වන්නේ සැලසුම්කරණයට, සංවිධානකරණයට, නායකත්වයට, අභිප්‍රේරණයට, පාලනයට. අර උත්තරමයිනේ. ඔව්. එතකොට මොකද කියන්නේ? සමායෝජනය කියන්නේ මොකද්ද? මුලින් දැන් මේ ප්‍රශ්න කියනකොට ප්‍රශ්නේ මේ අදාළ අර්ථ මොකද වෙන්නේ? අපේ මනසේ දිගහැරෙන්න ඕන. ප්‍රශ්නේ හරය අපේ මනසේ දිගහැරෙන්නේ නැති තාක්කල් අපට පිළිතුරු මනස තුල ගොනු වෙන්නේ නැහැ. අපේ මනස කියන එන්ජිම තුල පිළිතුරු නිර්මාණය වෙන්න, ආන්සර් ක්‍රියේට් වෙන්න නම් අනිවාර්යෙන් පළමුව ප්‍රශ්නේ විනිවිද භාවයෙන් යුතුව දිගහැරෙන්න ඕන. සමායෝජනය අයිති වෙන්නේ මොකටද? සමායෝජනය අයිති වෙන්නේ සංවිධානකරණයට. කළමනාකරණයේ දෙවන පියවර වන ඕගනයිසින් සංවිධානකරණයට අයිති වෙන්නේ. සංවිධානකරණයේ පියවරයන් 7යි මතකයිනේ. මොනවද පියවර 7? work to be done කාර්යයන් හඳුන ගැනීම. 2 වැඩ බෙදීම. 3 දෙපාර්තමේන්තුකරණය. 4 මොකක්ද? බලතල සහ වගකීම් පැවරීම. බලතල පවරලා වගකීම් පවරන්න ඕනේ. ඊට පස්සේ සම්පත් බෙදා හැරීම. ඒ වගේම වැඩ කිරීමේ ප්‍රමිති නැත්තම් නීති රීති නැත්තම් ක්‍රියාපටිපාටි ස්ථාපිත කිරීම. තේරුණාද? අවසන් එක මොකද්ද? සමායෝජනය. මම කිව්වා සංවිධාන කරන පියවරයන් 7 තුල තියෙන වටිනාම පියවර තමයි සමායෝජනය. ඒ කියන්නේ සමායෝජනය කියන පියවර නිසියාකාරව ක්‍රියාත්මක නොවුණු කල සංවිධානකරණයට අදාළ මුලින් කිව් කාර්යයන් 6ම ගඟේ මූදු දැම්ම හා සමාන වෙනවා. කිසිම හරයක් නැතුව ඒව ප්‍රතිඵලයක් නැතුව දී වෙලා යනවා හා සමානයි. ඒ නිසා සංවිධානකරණේ මුල් පියවර 6ම ශක්ති සම්පන්නව ජීවමානව ක්‍රියාත්මක කරවන්න අවශ්‍ය රුධිරය සපයන්නේ මොකෙන්ද? සමායෝජනය කියලා අපි කලින්ම කතා කරා. ඒ නිසා සමායෝජනය තමයි සංවිධානකරණයේ වැදගත්ම පියවර. මොකක්ද ඒ කියන්නේ? සංවිධානයක සියලුම දෙපාර්තමේන්තු හා සියලුම තනතුරු නැත්නම් සියලුම මට්ටම්වල සේවකයින් ඉලක්ක ළඟා කර ගැනීම දෙසට හොඳින් යොමු කරවීම තමයි සමායෝජනය කියන්නේ. දැන් ඉලක්ක වෙත යන්න නම් අංශ 10ක් නම් 10ම දායක වෙන්න ඉපේ. එක අංශයක් දායක නොවි වගකීම් පැහැර හැරියොත් ඉලක්ක වලට යන්න බෑ. සියලුම දෙපාර්තමේන්තුකෝ ඒකයි. ඒ වගේ මේ අංශ 10 දෙපාර්තමේන්තු 10 ඉන්න සියලු මට්ටම් වල සේවකයින් සියලු තනතුරු වල සේවකයින් ගේ දායකත්වය ලබා ගන්නත් ඕනේ. සියලුම සේවකයෝ උදව් කරනවා. එක කළමනාකරුවෙක් තමන්ගේ වගකීම් පැහැර හරිනවා. හිතාමතාම තම වගකීම් නොසලකා හරිනවා. තමන්ගේ දායකත්වය හිතාමතාම නොදී ඉන්නවා. මෙහෙයුම් ක්‍රියාවලිය සාක්ෂාත් කරගන්න. ඒත් ඉලක්ක වලට යන්න බෑ. ඒ නිසා සියලුම දෙපාර්තමේන්තු හා සියලුම තනතුරු ඉලක්ක ළඟා කර ගැනීම දෙසට හොඳින් යොමු කරවීම තමයි
සමායෝජනය කියන්නේ. එහෙනම් පැහැදිලිවම මේ සමායෝජනයි තියෙන්නේ කොහටද? සංවිධානකරණයට. සංවිධානකරණයට. උත්තරේ 2. දැන් මේ ප්‍රශ්නෙට අපි ආරූඪ වෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ අපේ කරගන්න ඕනේ. ප්‍රශ්නෙට ආරූඪ නොවි ප්‍රශ්නේ විනිවිද භාවයෙන් යුතුව දකින්න නැතුව නිකම්ම අපිට උත්තර සිලෙක්ට් කරන්න බෑ. තේරෙනවද? දැන් විෂය කරුණු හොඳට මතක තියෙන කෙනෙකුට පටගාලා මේක සංවිධානය කරන්න කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. අනිත් සෙසු අයට බෑ. ඒ අය අනිවාර්යයෙන්ම සමායෝජනය කොහොම මුලින්ම කල්පනා කරන්න සමායෝජනය කියන්නේ මොකක්ද? සංවිධානයක සියලු අංශ සියලු තනතුරු ඉලක්ක ළඟා කර ගැනීම දෙසට හැරවීම යොමු කිරීම තමයි සමායෝජනය. හරිද? ඒ මුලින්ම අර්ථය එනවා. මේක අයිති කොහාටද? සැලසුම් කරන්න වෙන්න බෑ. මේක අයිති අනිවාර්යයෙන්ම පාලනයට වෙන්න බෑ. මෙහෙවීමට අයිති නෑ. මතක් වෙනුටක් ගාලා මේක අයිති සංවිධානකරණයට. සංවිධානකරණයේ 7 වන පියවර සහ වැදගත්ම පියවර කියලා මතක් වුණොත් පටගාලා උත්තරේ සිලෙක්ට් කරන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයක්. මේකත් 2004 විභාග ප්‍රශ්නයක්මයි. 13 වන ප්‍රශ්නය වශයෙන් ඇවිල්ලා තියෙන පේපර් එකේ සෑම මට්ටමකම කළමනාකරුවන්ට ඒකාකාරව වැදගත් වෙන කුසලතා යොමුයි. කළමනාකරන කුසලතා තියෙනවානේ. මානව කුසලතා, තාක්ෂණික කුසලතා, විශ්ලේෂණාත්මක කුසලතා, ගිණුම් කටයුතු පිළිබඳ ඔහොම තියෙන කුසලතා ගොඩක් තේරෙනවද? සෑම මට්ටමකම කළමනාකරුවන්ට ඒකාකාරව වැදගත් වෙන කුසලතා. ඒ කියන්නේ ප්‍රධාන කළමනාකරන මට්ටම් කීයක් තියෙනවද දරුවනේ? 3යි. අග්‍ර කළමනාකරන මට්ටම, මධ්‍ය කළමනාකරන මට්ටම, පළමු පෙළ හෙවත් පහළ කළමනාකරන මට්ටම. මට්ටම් 3යිනේ. ඕකෙන් අග්‍ර කළමනාකරුවන්ට වැඩිපුරම තියෙන කුසලතා මොකක්ද? සංකල්පීය කුසලතාවය නැත්නම් සංකල්පනාත්මක කුසලතා. conceptual skills කියන එක. ඒ කියන්නේ බුද්ධිමය හැකියාව. සමස්තය හොඳින් දැකීමේ හැකියාව තමයි සංකල්පීය කුසලතා කියන එක තියෙනවා අග්‍ර කළමනාකරුවන්ටයි. ඊළඟට තාක්ෂණික කුසලතා. කිසියම් අංශයකට කිසියම් තනතුරකට අදාළ කටයුතු වඩා හොඳින් සාපේක්ෂව කරන්න දක්වන දක්ෂතාවය තමයි තාක්ෂණ කුසලතා කියන්නේ. ඒක ගොඩක් වෙලාවට තියෙන පහළ කළමනාකරුවන්ටයි. ඊළඟට සෑම කළමනාකරුවෙකුම මධ්‍ය වේවා අග්‍ර වේවා පහළ වේවා සෑම කළමනාකරුවෙකුටම ඊට උඩත් සහ යටත් පිරිසක් එක වැඩ කරන්න වෙනවා. හැම කළමනාකරුවෙක් යටතේ අනිවාර්යෙන් පිරිසක් ඉන්නවා. පාලන අවකාශයක් දෙන්න එහෙමනේ. උඩත් යම් පිරිසක් ඉන්නවා. ඒ හැම දෙනාත් එක්කම සහයෝගයෙන් මිත්‍රශීලීව වැඩ කරන්න පුළුවන්කමක් තියෙනවා. සෑම කළමනාකරුවෙකුටම තමන්ට උඩත් යටත් ක්‍රියාත්මක වන පුද්ගලයන් සමග මිත්‍රත්වයෙන් සහයෝගයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙනවා. අන්නේ හැකියාව තමයි මොකද්ද? මානව සම්බන්ධතා කුසලතා. මේකටම කියන මොකද්ද? අන්තර් පුද්ගල කුසලතා. අන්තර් පුද්ගල කුසලතා. අන්තර් පුද්ගල කුසලතා. තේරෙනවද? එහෙනම් මේක හැමෝටම තියෙනවා. එක හා සමානව තියෙනවා. එහෙනම් ඒක තමයි සෑම මට්ටම කළමනාකරුවන්ට අවශ්‍ය වෙන්නේ. එහෙනම් පිළිතුර 2. පිළිතුර 2. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 2004 ප්‍රශ්නයක්මයි. 14 වන බහුවර්ණ ප්‍රශ්න වශයෙන් රැකියා විශේෂීකරණයේ අවාසියකි. රැකියා විශේෂීකරණයේ අවාසියකි. මොකද්ද මේ කියන්නේ? මොකද්ද රැකියා විශේෂීකරණ කියන්නේ? ජොබ් ස්පෙෂලායිසේෂන් කියන්නේ මොකද්ද? කිසියම් තනතුරකට පත්වන පුද්ගලයෙක් කිසියම් කාර්යයක් ඉටු කිරීමට දක්වන විශේෂඥතාවය. ඒක ලැබෙන්නේ කොහොමද? ශ්‍රම විභජනය තුළ. මේ ශ්‍රම විභජනයේම අනිත් පැත්ත. මම හැමදාම කියන්නේ එකම කාසිය දෙපැත්ත. එක පැත්තක තියෙනවා ශ්‍රම විභජනය, එක පැත්තක රැකියා නැත්තම් කාර්ය විශේෂීකරණය තියෙනවා. ඒ කියන්නේ ශ්‍රම විභජනයේදී වෙන්නේ එක් කාර්යයක දිගු කාලයක් නියැලීමේ අවස්ථාව තනතුරකට පත්වන සේවකට ලැබෙනවා. ඒ කියන්නේ ප්‍රධාන කාර්යයක් වඩා සරලව තාර්කිකව වැඩි ප්‍රතිඵල ගන්න පුළුවන් වන විදිහේ කුඩා කාර්යයන් වලට බෙදනවානේ. බෙදලා ඒ කුඩා කාර්ය කරන්න විශේෂඥතාවයක් විශේෂීකරණයක් ඇති අය තෝරලා ඒගොල්ලන්ට ඒ කාර්ය පවරනවා. එහෙනම් ශ්‍රම විභජන අවසාන ප්‍රතිඵලය තමයි රැකියා විශේෂීකරණය. හරිද? ඒතර වෙන්නේ එකම කාර්යයක දිගු කලක් නියැලෙනවා. තමන්ගේ කාර්යය තමන් පාඩුව කරගෙන යනවා. වෙනත් කාර්යයක් කරන්නේ නැහැ. මේක අවාසියක්. රැකියා පුරප්පාඩු පියවීම පහසු වීම.
රැකියා පුරප්පාඩු පියවීම පහසු වීම. අපහසුද පහසුද? දැන් රැකියාවේ පුරප්පාඩුවක් ඇති වුණොත් වේකන්සියක් ඇති වුණොත් මොකද වෙන්නේ? පුරවන්න පහසුද අපහසුද? පහසුයිනේ. මොකද අපිට ඒ කාර්යයට දක්ෂ කෙනෙක් ගන්න පුළුවන්. එතකොට ප්‍රාග්ධන උපකරණ පිරිමැසුම් දාය ලෙස භාවිතා කරන්න පුළුවන් නේ. ඒකත් අනිවාර්යෙන් වාසියක්. අවාසියක් නෙහානේ, වාසියක්නේ. ඇයි? අදාළ ප්‍රාග්ධන උපකරණ ඒ සේවකයාට බෙදාවෙන් කර දෙන්න ලේසියි. ඒතොර මට ලබා දෙන යන්ත්‍රය නැත්තම් උපකරණේට මම වා කියනවා. මම ඒක මගේම වස්තුවක් වශයෙන් මම රැක බලා ගන්න. ඒතොර ඒක කල්පැවැත්මත් හොඳයි. දෙන්නේ තුනේ පාවිච්චි කරන්නේ නැහැ නේ. තේරුණාද? රැකියාව ඉගෙනීමට ගතවන කාලේ අඩුවීම. ඔව් ඒකත් වාසියක්නේ. අපිට ඉගෙන ගන්න විශේෂ කාලයක් ගත කරන්නේ මට ඊයේ පැවරුණු කාර්යමද අදත් පැවරෙන්නේ. හෙටත් එහෙමයි. ඊට පස්සේ ඒකක නිෂ්පාදන පිරිව අඩුවීම. එහෙම වෙන්න පුළුවන්. මොකද මම දිගටම කරන්න එකම කාර්යයක්. ඒ නිසා අන් අයට සාපේක්ෂව ඒ කාර්ය ඉහළ නිපුණත්වයකින් විශේෂීකරණයකින් යුතුව කරන්න මට අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනවා. තේරෙනවද? ඒ නිසා මට පුළුවන් සම්පත් නාස්ති අඩු කරගන්න. සෙසු අයට වඩා සම්පත් ඒකකයක් හරි මම අඩු කරගන්න. ඒ කියන්නේ මොකද්ද? අනිවාර්යෙන් පිරිවැය ඉතුරු කරගන්න. පිරිවැය අඩු කරගන්න. එහෙනම් ඒකත් හරි. ඒකත් වාසි ඔක්කොම. අහන්නේ විශේෂීකරණ අවාසියක්. මේ හතරම හරිනේ. මේ හතරම හරි. අවාසිය තමයි අන්තර් පුද්ගල සම්බන්ධතාවය අඩුවීම. මෙන්න මේකේ තියෙනවා අන්තර් පුද්ගල සම්බන්ධතාවය අඩුයි. මොකද හේතුව මට පැවරුණු රාජකාරිය මම කරගෙන යනවා. ඔයාලට පැවරුණු කාර්යය ඔයාලා කරගෙන අපේ අතර සම්බන්ධය අඩුයි. තේරුණාද? ඒ කියන්නේ මොකද්ද? හුදකලා බව කියන එක. මේක හුදකලා බවක් තියෙනවා. හුදකලා බවත් ඊතරම් හොඳ නැහැ. එල්ටන් මායෝ විසින් හඳුන්වා දීපු මානව සම්බන්ධතා න්‍යාය අනුව එයා කිව්වේ කළමනාකරුවෙක් වශයෙන් යාට උපරිම ඵල නෙලා ගන්න පුළුවන් වෙන්නේ සේවක සම්බන්ධතාවලට ඉඩ හැරියොත්. සේවක නිදහසට යම් කිසි අවස්ථාවක් දුන්නොත්. සේවක සම්බන්ධතා විශේෂයෙන්ම වැඩ කණ්ඩායම් විධිමත් වෙන්න පුළුවන්, අවිධිමත් වෙන්න පුළුවන්. විධිමත් හෝ අවිධිමත් වැඩ කණ්ඩායම් වලට ප්‍රවේශ වෙන්න සේවක කැමැත්තක් දක්වනවා. ඒ කියන්නේ කට්ටියක් එකට සාමූහිකව සාකච්ඡා කරලා විහිළුවක් කරලා එකට කාර්ය බෙදාගෙන ප්‍රශ්න නිරාකරණය කරලා වැඩ කරන්න කැමැත්තක් දක්වනවා. අන්න ඒ ලක්ෂණේ මේකේ නෑ. තේරෙනවද? හැම සේවකයෙක්ම හුදකලා බවක් තියෙනවා. දැන් ඇඟලුම් කම්මල හිතන්නකෝ. රෙදි ඩිසයින් කරන කෙනා ඩිසයින් කරලා පැත්ත කරවලා. එයයි මහානංශේ ලොකු සම්බන්ධයක් නෑ. මහාන කෙනා හැමදාම මහානෙක් කරන්නේ. අයන් කරන එක හැමදාම අයන් කරන එක කරන්නේ. හුදකලා බවක් තියෙන නම් අන්න අන්තර් පුද්ගල සම්බන්ධතාව මේකේ අඩුයි. ඒක තමයි වාසිය. එහෙනම් පැහැදිලිම උත්තරේ මොකද්ද? 5. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. ඒකත් 2004ෙම 15 වන බහුවර්ණයේ වශයෙන් පේපර් එක ආපු ප්‍රශ්නය. දෙපාර්තමේන්තුකරණයේ ප්‍රධාන පදනමක් නොවේ. දැන් මේ ප්‍රශ්නේ අහන විදියට එකපාරටම මේ ප්‍රශ්නේ අපිට ඔලුවට වැටෙන්නේ නැහැ. නැත්තම් අපි නිකන් අවුල් වෙනවා. ඕගොල්ලන්ගේ භාෂාවෙන් කියද්දි ඕගොල්ලෝ කියන්නේ සමහර ප්‍රශ්න වලදී අපි හොල්මන් වෙනවා කියලා. මේ හොල්මන් වෙන ප්‍රශ්නයක් මේක. දෙපාර්තමේන්තුකරණයේ ප්‍රධාන පදනමක් නොවේ. මොකද මේ කියන්නේ? දැන් දෙපාර්තමේන්තුකරණය කියන්නේ මොකද්ද? කාර්යයන් හඳුනාගෙන වැඩ බෙදීමක් කරාම එක් සේවකයාගේ හැකියාවන් අනුව වඩා උපරිම ගුණාත්මක බවකින් කාර්යක්ෂමතාවයෙන් යුතුව කරන්න පුළුවන් වන විදියට සරල තාර්කික කුඩා කාර්යන් බවට බෙදාවෙන් කරනවා. තේරුණාද? එතකොට අන්න ඒ විදියට කරලා ඒ සමාන කාර්යන් එකට ඒකාබද්ධ කරනවා. සමාන කාර්යන් එකට ඒකාබද්ධ කරාම අංශයක් බිහි වෙනවා. දැන් ඇඟලුම් කම්මලක රෙදි ඩිසයින් කරන එක, මහන එක, අයන් කරන එක, ඇසුරුම් කරන එක ගත්තොත් එහෙනම් මහන කට්ටිය වෙනම ගුණ කරනවා. ඩිසයිනර්ස්ලා වෙනම ගුණ කරනවා. නිර්මාණකරුවන් ටික. තේරුණාද? අයන් කරලා පැක් කරන අය වෙනම ගුණ කරනවා. මොකද ඒ අංශ ඩිසයිනින් ඩිපාර්ට්මන්ට් එක, සෝවින් ඩිපාර්ට්මන්ට් එක, පැකින් ඩිපාර්ට්මන්ට් එක. ඩිපාර්ට්මන්ට් තුනක් හැදෙනවා. එතකොට ඒකනේ දෙපාර්තමේන්තුකරණය කියන්නේ. එතන දෙපාර්තමේන්තුකරණයේ ප්‍රධාන පදනම් කිව්ව මොකද්ද මේ අදහස් කරන්නේ? පදනම් කියන්නේ දෙපාර්තමේන්තුකරණය ඇති කළ හැකි විවිධ ක්‍රම. මේ පදනම් කියන්නේ විවිධ ක්‍රම. දැන් මේ ක්‍රම කියන එක උලුට ආවේ නැත්තම් මේකත් පටල ගන්නකො. තේරුණාද? දෙපාර්තමේන්තු ඇති කරන විවිධ ක්‍රම මේ අහන්නේ. මතකද? එකක් තමයි නිෂ්පාදිතය. ඒක හරි. නිෂ්පාදිතය කියන එක පදනම් කරගෙන දෙපාර්තමේන්තු ඇති කරනවා.
අපි හිතමු කිසියම් නිෂ්පාදන ආයතනයක දෙපාර්තමේන්තු 3ක් තියෙනවා. එකක රිදිපිලි නිෂ්පාදන අංශය, එකක සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදන අංශය, එකක විදුලි උපකරණ නිෂ්පාදන අංශය. අන්න දෙපාර්තමේන්තු 3ක්. ප්‍රොඩක්ට් එක නිෂ්පාදිතය තමයි පදනම් කරගත්තේ. රිදිපිලි, සෙල්ලම් භාණ්ඩ, විදුලි උපකරණ. ඒක හරි. ඊට පස්සේ ශ්‍රීත තුන්වෙනි එක මේ සේවකයන් පොඩක් පැත්තක තියන්නකෝ. ශ්‍රීත නැත්තම් කාර්ය අනුව. එහෙමත් ගන්න පුළුවන්. ශ්‍රීත අනුවත් ගන්න පුළුවන්. අලෙවිකරණ අංශය. තේරෙනවද? නිෂ්පාදන අංශය, මූල්‍ය අංශය, පිරිවැය අංශය. ඒ මොනවද? ඒ අදාළ අංශයෙන් දෙපාර්තමේන්තු ඉටු කරන කාර්යයන් අනුව තමයි එහෙම බෙදන්නේ. ඒකත් හරි. ඒකත් හරි. ඊට පස්සේ අපි ගමු ගනුදෙනුකරුවන්. මේකත් හරි. ඒ කියන්නේ සමහර ව්‍යාපාර ගනුදෙනුකරුව පදනම් කරගෙන ගනුදෙනුකරුවට සේවා සැපීම සඳහා අංශ පිහිටවනවා. උදාහරණයක් වශයෙන් හොඳම උදාහරණේ වාණිජ බැංකුව. වාණිජ බැංකුවල මූලික අංශ දෙකක් තියෙනවා. අපිට ඒක පේන්නේ නැහැ බැලුවම. වාණිජ බැංකුවක් තුලට ගියාම පේන්නේ නැහැ. ඒකට ඇත්තටම අපි ඒ අදාළ කටයුත්තේ ඉන්වෝල්ව් වෙනකොට තමයි අපිට දැනෙන්නේ මෙහෙම අංශ දෙකක් තියෙනවා කියලා. මොකද්ද? එකක් තමයි ව්‍යාපාරික සේවාංශය, අනිත් එක තමයි පාරිභෝගික සේවාංශය. ඒ කියන්නේ බැංකුවකින් තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ ඉෂ්ට කරගන්න, ණය ගන්න හෝ සල්ලි තැන්පත් කරන්න එනවා නම්, ඒ කියන්නේ අපි පාරිභෝගිකයන් වශයෙන් අපි වෙන්නේ පාරිභෝගික සේවාංශයට. අපිට සේවා සලසන වෙනම සේවකව පත් කරලා තියෙනවා. අනික ව්‍යාපාරිකයෝ විශාල ණයක් ලබා ගන්න ඉන්නේ ව්‍යාපාර කටයුතු කර. ඒගොල්ලන්ට වෙනම සර්විස් එක දෙන්න කෙනෙක් නැත්තම් අංශයක් නැත්තම් සේවකයන් පත් කරලා තියෙනවා. සමහරට අංශයක් වෙනම නැහැ. එකම අංශය තමයි එක සේවකයෙක් ඉන්නවා ව්‍යාපාරිකයන්ට ණය දෙන්න, එක සේවකයෙක් ඉන්නවා ගනුදෙනුකරුවන් නැත්තම් පාරිභෝගිකයන් අපිට ණය දෙන්න. අන්න අපිට ණය දෙන කෙනා අපි දානවා පාරිභෝගික සේවාංශය කියලා. තේරෙනවද? ව්‍යාපාරිකයන්ට සේවා සලසන කෙනා අපි නම් කරනවා ව්‍යාපාරික සේවාංශය කියලා. ඒ වගේ ගනුදෙනුකරු පදනම් කරගෙන බෙදන්න පුළුවන්. අනික ක්‍රියාවලිය මේකත් හරි. ක්‍රියාවලි පදනම් කරගන්නත් පුළුවන්. ක්‍රියාවලි පදනම් කරගෙන. උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් ඇඟලුම් කම්හලක මුලින්ම රෙදි ඩිසයින් කරනවානේ. ඒ කියන්නේ විලාසිතාව මෝස්තරේ තීරණය කරනවානේ. ඒක එක ක්‍රියාවලියක්. හරිද? ඊට පස්සේ රෙදි මැසීම තවත් ක්‍රියාවලියක්නේ. ඒ ක්‍රියාවලිය ගත්තත් ඒත් හරි. ක්‍රියාවලිය ගත්තත් අනිවාර්යෙන්ම අර නිෂ්පාදිතයේ ශ්‍රීත වගේම පදනමක් වශයෙන් ගන්න පුළුවන්. ඊළඟට සේවකයන් ගන්නෑ. සේවකව පදනම් කරගෙන දෙපාර්තමේන්තු දාන්නේ නෑනේ. ඒක දැන් ව්‍යාපාරයක් සේවා සපයන්නේ වෙළඳ පොළටනේ. ගනුදෙනුකරුවන්ට, මිනිස්සුන්ටනේ, පාරිභෝගිකයන්ටනේ. සේවකයන්ට නෙවෙයිනේ. සේවකයන් කියන්නේ අභ්‍යන්තර සාධකයක්නේ. සේවකයෝ කියන්නේ අභ්‍යන්තර සාධකයක්නේ. ගනුදෙනුකරුවෝ බාහිර සාධකයක්. එhmenan සේවකයන්ට සේවය කරන්නේ නැති නිසා සේවකයන් පදනම් කරගෙන දෙපාර්තමේන්තුව ඇති වෙන්නේ නැහැ පැහැදිලි. වෙන උත්තරේ දෙවෙනි එකයි. උත්තරේ දෙවෙනි එකයි. ඒකට අර දෙපාර්තමේන්තුව ඇති කරන පදනම් ටික ඔක්කොම ඔළුවේ මේ ප්‍රශ්නේ කියවනකොට වැඩ කරන්න ඕනේ. එහෙම වැඩ කරොත් තමයි මේකට නිර්වුල් උත්තරේ අපිට එළියට ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඒක 2004 ප්‍රශ්නයක්මයි. 16 වන විභාග ප්‍රශ්න වශයෙන් වෙච්ච එක අධිකාරීත්වය නැත්නම් බලතල. මතකනේ දෙකම එක අධිකාරිය එක්ක අධිකාරීත්වය නැත්නම් බලතල. ඔතොරිටි කියන ඉංග්‍රීසි වචනේ අධිකාරීත්වය ලැබෙනුයි. විශේෂඥ දැනුම තුලින් තනතුරකට දාලා නීත්‍යානුකූල තත්ත්වය තුලින් දඬුවම් දීමට ඇති හැකියාව තුලින් ත්‍යාග පිරිනැමීමට ඇති හැකියාව තුලින් පෞරුෂත්වය තුලින්. මතකද මේ කියන්නේ කළමනාකරුවන්ට බලතල නැත්තම් බලය ද පවර් කියන එක බලය ලැබෙන ක්‍රමය කියන්නේ. දැන් විශේෂඥ දැනුමක් තියෙනවා නම් අපි ඒකට කියනවා විශේෂඥ බලය කියලා. තේරුණාද? තනතුරකට අදාළ නීත්‍යානුකූල තත්ත්වය තුලින් කියන එක තේරුම යම් තනතුරකටපත් වුණාම ඒ තනතුරට අනුව අපට ලැබෙනවා යම් යම් දේ කරන්න බලතල. නැත්නම් බලයක් ලැබෙනවා. ඒක තමයි අධිකාරී බලය කියලා කියන්නේ. ලිජිටිමේට් පවර් කියලා අපි කතා කරා අධිකාරී බලය. දැන් අලෙවි කළමනාකරු කියන තනතුරට ඔබපත් වුණොත් එහෙම මාකටිං ප්‍රොසෙස් එකට සම්බන්ධ ඕනෑම දෙයක් කරන්න ඔබට බලය තියෙනවා. හැබැයි accounting auditing පැත්තේ තීරණ ගන්න බෑ. ඒකට බලය නෑ. ඒ බලය තියෙන්නේ ගණකාධිකාරීවරයා කියන තනතුරට. ඒ වගේ තනතුරට අදාළව නීත්‍යානුකූලව ලැබෙන හිමිකම් තමයි අධිකාරී බලය කියලා කියන්නේ. ඊට පස්සේ දඬුවම් දීමට ඇති හැකියාව තුලින් කොහෙසිව් පවර් කියලා කියන්නේ සමහර කළමනාකරුවන්ට පුළුවන් දඬුවම් දෙන්න. සමහර කළමනාකරුවන්ට සේවකයන්ට දඬුවම් දෙන්න බෑ.
එහෙනම් දඬුවම් දෙන්න පුළුවන් නම් ඒක විශේෂ බලයක්. එහෙනම් ඒකත් බලයක්. දඬුවම් දීමේ බලය. අනික ත්‍යාග පිරිනැමීමට ඇති හැකියාව. සමහර කළමනාකරුවන්ට ත්‍යාග පිරිනමන්න බලයක් නැහැ. සමහර කළමනාකරුවන්ට ඒ සඳහා බලයක් තියෙනවා. අයිතියක් තියෙනවා. ඒ නිසා යාට වැඩි බලයක් ලැබෙනවා. ඒ සහ B කියලා කළමනාකරු දෙන්නෙක් ඉන්නවා. ඒට ත්‍යාග පිරිනමන්න බෑ. Bට පුළුවන් සේවකයන්ට ත්‍යාග දෙන්න. වර්ෂයට වරස් සේවකයන්ගේ පවුලයට ත්‍යාග පාර්සලයක් දෙන්න. නැත්තම් පාසලයකට මොන හරි තිලිනයක් කරන්න, විද්‍යාගාරයක් හදන්න, උපකරණ ලබා ගන්න සල්ලි දෙන්න. ඒ බලය තියෙනවා Bට. එහෙනම් B ගේ බලය වැඩි. ඒට ඒක නෑ. එහෙනම් ඒක තමයි ත්‍යාග දීම බලය කියලා කියන්නේ. අනිත් එක තමයි පෞරුෂත්වයේ තුලින් කියන එක. කෙනෙක්ගේ පෞරුෂත්වය, බාහිර පෙනුම, ඒ වගේම කතා කිරීමේ හැකියාව, භාෂා දැනීම, භාෂා කීපයක් දන්නවා. ඒ වගේ පෞරුෂත්වාංග නිසා එයාට බලයක් ලැබෙන එක තමයි පෞරුෂත්ව බලය කියන්නේ. ඒව වෙන වෙනම තියෙනවා. අහන්නේ අධිකාරීත්වය ලැබෙනුයි. ඒ කියන්නේ තනතුරු අනුව බලය ලැබෙනවා. නම් ඒක මොකද්ද? තනතුරකට දාලා නීත්‍යානුකූල තත්ත්වය තුලින් ලැබෙන බලය තමයි අධිකාරීත්වය නැත්නම් බලතල කියලා කියන එකට පැහැදිලි නෑ මේ අහන විදිහ අධිකාරීත්වය නැත්නම් බලතල ලැබෙනුයි. ඒක අසාර්ථක ප්‍රශ්නයක් මේක. සාර්ථක නෑ. මොකද ළමයා අමාරු දාන ප්‍රශ්නයක්. අධිකාරීත්වය ලැබෙනුයි. එහෙනම් උත්තරේ තියෙන්න ඕනේ තනතුරකට අනුව. නැත්නම් මේක මෙහෙම ඇහුවනම් තනතුරකට අදාළව නීත්‍යානුකූලව සේවාදායකින්ට නැත්නම් සහකරුවන්ට හිමි වෙන තත්ත්වය. එහෙම වුණනම් වඩා හොඳ ඒතර අධිකාරී. එහෙනම් උත්තරේ මොකද්ද? 2. තනතුරකටපත් වුණාම තනතුරටපත් වීම නිසාම පත්වීමේ ලිපිය මගින්ම ඒ තනතුරට දාලා අපිට යම් යම් දේ කරන්න බලය පවරලා තියෙනවා. ඒක තමයි අධිකාරිය නැත්නම් අධිකාරී බලය. තේරෙනවද? අධිකාරී බලය කියලා කියන්නේ ඒකට. හොඳයි. එතකොට අපි අද දවසේ පාඩම් පරිච්ඡේදයනොත් 2003-4 කියන වර්ෂ දෙකේ දීර්ඝ ලෙස බහුවර්ණ ප්‍රශ්න ගණනාවක් අහලා තිබුණා. අපි ඒක සම්පූර්ණ විමර්ශනය කළා. සමහර ප්‍රශ්න අපි දැක්ක බොහොම සරලයි. සමහර ප්‍රශ්න ගැඹුරුයි සංකීර්ණයි. අපි ඒකට අවතීර්ණ වෙන විදිය බොහොම අපූර්වට පැහැදිලි කරා. කොහොමද අපි අවතීර්ණ වෙන්නේ? කොහොමද නිවැරදි පිළිතුරට අපි ළඟා වෙන්නේ කියලා අවබෝධ කරා. ඒ අවබෝධය අනිවාර්යයෙන්ම ගන්නට ඕනේ. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදවලුත් මේ වගේම බහුවර්ණ ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරලා විභාගයේදී ඔබ බහුවර්ණ ප්‍රශ්න වලට දක්වන අසීරුතාවයේ මගහරින්න අවශ්‍ය කුසලතාවය ඔබට අනිවාර්යයෙන්ම ලබා දෙන්න කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.